एक गන්න අපි ඉස්සෙල්ලා MCQ එකට යන්නකෝ. MCQ එකේ අර ඒක පළවෙනි දේ මේ 23 කට්ටිය පේපර්ස් ලියන්න තියෙන උනන්දුව නම් පිටිපස්සේ ඉඳන් දොරගාව ඉඳන් මම බලන් හිටියා මේ ලොකු උනන්දුවක් තියෙනනේ. අදාළ වෙලාවටත් වඩා තව වෙලාව ඉල්ලගෙනත් ලියනවා. ඔය උනන්දුව 2023 වෙනකම්ම තිබ්බොත් හරි මාර වැඩක් වෙනවා. මාර වැඩක් වෙනවා කිය ඉතින් මෙඩිසින් යන්න පුළුවන් වෙනවා ඉතින්. ඔගේ වැඩේ සමහර කට්ටිය ඉතින් ඔය උනන්දුව විභාගේ ලං වෙනකොට ගිලිහෙනවා. ලං වෙනකොට. ඒක නේ අවශ්‍යම වෙලාවේ තමයි ගිලිහෙන්නේ. එහෙනම් ලං වෙනකොට ගිලිහෙන්න දෙන්න එපා. ඔය වියෝගත පේපර් එක නේද බෙදන්නේ? රචනා එක දැම්ම බෙදන්න එපා. හරි යමු අපි. ප්ලාස්ටර් පටලයේ තරලමේ බවට හේතු වන සාධක. ඒකට සම්පත් පොතේ කෙලින්ම දීලා තියෙනවා ප්ලාස්ටර් පටලයේ තරලමේ භාවයට හේතු වෙනවා කියලා ෆොස්ෆොලිපිඩ අණු. ඊ හොඳයි. ඒ වගේම ඔයාගේ සම්පත් පොතේ තියෙනවා උෂ්ණත්වය අණුව ප්ලාස්ටර් පටලයේ තරලමේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන් කියලා. ඩීත් හොඳයි. එහෙනම් දැනට හොඳ ඩී හොඳයි ඊ හොඳයි. ඒ සම්පත් පොතේම මෙන්න මෙහෙම එක්කුත් තියෙනවා. පොඩ්ඩක් අහගන්න විනාඩියෙන්. කවුද ඉන්නේ? කොලෙස්ටරෝල් ප්ලාස්ටර් පටලයේ තරලමේ බව අඩු කරයි. කොලෙස්ටරෝල් ප්ලාස්ටර් පටලයේ තරලමේ බව අඩු කරයි. එහෙනම් සීත් හොඳයි. CDE දැනට හොඳයි. CDE දැනට හොඳයි. ප්‍රෝටීන කොහොමද දායක වෙන්නේ නැහැ. ප්‍රෝටීන දායක වුණේ සම්පත් පොතේ ප්ලාස්ටර් පටලයේ විචිත්‍ර ස්වභාවයට. ප්ලාස්ටර් පටලයේ විචිත්‍ර ස්වභාවයට තමයි දායක වෙන්නේ. එහෙනම් B ගන්න බෑ. හරි B ගන්නෙ නැහැ කියන්නේ මොකද්ද? මට ඒතර පොඩි වාසියක් ආවා. උත්තර දෙකක් අයින් වුණා දැන්. පළවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ අයින් වෙලා ගියා. B නෑනේ. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ තමයි මේද අම්ලවල හයිඩ්‍රෝකාබන් දාමේ ස්වභාවය. මේද අම්ලවල හයිඩ්‍රෝකාබන් දාමේ ස්වභාවය පොඩ්ඩක් බලාගන්න එනම්. මේ තියෙන්නේ ෆොස්ෆොලිපිඩ අණුවක්. ෆොස්ෆොලිපිඩ අණුව කොටස් දෙකක් තියෙනවා. ජලකාමී හිසක් ජලබීතික වල්ගයක්. කොහොමද ෆොස්ෆොලිපිඩ හැදෙන්නේ? ග්ලිසරෝල් අණුවකට මේද අම්ල අණු දෙකකුයි ෆොස්ෆේට් කාණ්ඩකුයි බැඳිලා. ග්ලිසරෝල් අණුවකට මේද අම්ල අණු දෙකයි ෆොස්ෆේට් කාණ්ඩකුයි බැඳිලා තමයි ෆොස්ෆොලිපිඩ හදන්නේ. ඒතර ඔයා දැනගෙන ඉන්න ඕනේ ග්ලිසරෝල් අණුව මේ ඉන්නේ මේද අම්ලනේ. මේද අම්ල වල තමයි තියෙන්නේ මොනවද? හයිඩ්‍රෝකාබන්. එහෙනම් මේද අම්ල දායක වෙනවා ෆොස්ෆොලිපිඩ හදන්න. හරි මේද අම්ල දායක වෙනවා ෆොස්ෆොලිපිඩ හදන්න. එතකොට ඔයා දැනගෙන ඉන්න ඕනේ එහෙනම් ඉතින් මේද අම්ල වල සංඝටකත් හේතු වෙනවා. ෆොස්ෆොලිපිඩ වල සංඝටකත් හේතු වෙනවා. මොකටද? තරලමේ ස්වභාවයට ෆොස්ෆොලිපිඩ සහ එහි සංඝටක. හරි තව පොඩ්ඩක් අහගන්න. මේ හිසනේ. හිසේ කවුද ඉන්නේ? හිස ඇතුළේ ඉන්න කට්ටිය මතකද? ග්ලිසරෝලුයි ෆොස්ෆේට් කාණ්ඩය තමයි හිසේ ඉන්නේ. එතකොට මේක ඇතුළේ ඉන්නේ කවුද? මේද අම්ල. වල්ගේ ඉන්නේ මේද අම්ල. වල්ගේ හදන්නේ නම් CHO. එතකොට හිස ඇතුළේ ඉන්නවා කිව්ව කවුද? ග්ලිසරෝලුයි ෆොස්ෆේටුයි. ග්ලිසරෝල් වල තියෙන මොනවද? CHO. CHO. මට වෙන පෑනක් පොඩ්ඩක් ගේන්න කියන්න. ග්ලිසරෝල් වල තියෙන CHO. ඊට අමතරව මෙතන ෆොස්ෆේට් තියෙනවානේ. ඒකින්ද ෆොස්ෆරස් තියෙනවා. ඊට අමතරව සම්පත් පොතේ තියෙනවා ෆොස්ෆේට් බැඳලා ඉන්නවා කියලා කෝලීන්. මතකද? ෆොස්ෆේට් බැඳලා කෝලීන් ඉන්නවලු. කෝලීන් ඉන්නවලු. කෝලීන් වල තියෙනවා නයිට්‍රෝජන්.
අන්න දැක්කනේ හිස ඇතුලේ තියෙන මූලද්‍රව්‍ය මොනවද? CHOPN. වල්ගේ තියෙනවා CHO. වල්ගේ තියෙනවා CHO. CHO සහිතයි. එහෙනම් ඔන්න අපේ උත්තරය CDE තෙක්ක ගන්න ඕනේ A. ඒකන් චුට්ටක් නෙමෙයි ගොඩක් හිතන්න ඕන ප්‍රශ්නයක් ඒක නම්. හරි. උත්තරේ අංක 4. තව එකක් කියන්න ඕනේ ඒක නම් කෙමිස්ට්‍රි වලින් තියෙන එච්චර හිතන්න යන්න එපා. මේද අම්ලවල තියෙන හයිඩ්‍රෝකාබන් දාමය ඍජු එකක්ද හයිඩ්‍රෝකාබන් දාමේ නැමිලා තියෙනවද කියන එක මත තරලමේ ස්වභාවය වෙනස් වෙනවා. ලිපිඩ වල තරලමේ ස්වභාවය වෙනස් වෙනවා. හයිඩ්‍රෝකාබන් දාමය මෙහෙමද තියෙන්නේ. ඒවත් වල්ගේ ඍජු එකක්ද වල්ගේ නැමුණු එකක්ද මතත් තරලමේ ස්වභාවය වෙනස් වෙනවා. එච්චර ඒවා අපිට ඕනේ නැහැ. මම මේ සම්පත් පොතේ සීමාවේ වඩ උත්තරේ ගත්තේ. උත්තරේ අංක 4. නිවැරදි. බලන්න එතන සූන්‍යෂ්ටික සෛලවල ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන්නේ නිදහස් රයිබෝසෝම වල බැඳුණු රයිබෝසෝම වලයි. පොඩ්ඩක් නැවතිලා අහගන්න. හරි. ඔයාලට මතකද රයිබෝසෝම වර්ග දෙකක් තිබ්බනේ. මොනවද රයිබෝසෝම වර්ග දෙක? එක්කෙනෙක් තමයි 80S රයිබෝසෝම. 80S රයිබෝසෝම. අනිත් රයිබෝසෝම වර්ගය 70S. සම්පත් පොතේ කියලා තියෙනවා 80S රයිබෝසෝම වර්ග දෙකකට බෙදනවා. 70 නෙමේ 80S රයිබෝසෝම වර්ග දෙකකට බෙදනවලු. මොනවද වර්ග දෙක? 80S රයිබෝසෝම වර්ග දෙකයි නිදහස් රයිබෝසෝමයි බැඳුණු රයිබෝසෝමයි. නිදහස් රයිබෝසෝමයි බැඳුණු රයිබෝසෝමයි කියලා වර්ග දෙකකට බෙදනවා. සූන්‍යෂ්ටික සෛල ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන්නේ නිදහස් රයිබෝසෝම වල නොව බැඳුණු රයිබෝසෝම වල. හොඳට මතක තියාගන්න සූන්‍යෂ්ටික සෛලවල 80S රයිබෝසෝම සෛලප්ලාස්මේ නෑ. ඒවා තියෙන අන්තප්ලාස්මී ජාලිකාවලට බැඳිලා. ආයෙත් මං කියනවා සූන්‍යෂ්ටික සෛලවල 80S රයිබෝසෝම තියෙන්නේ අන්තප්ලාස්මී ජාලිකාවලට බැඳිලා. හරි. එතකොට සර් මේ අර මයිටොකොන්ඩ්‍රියා ඇතුලේ තියෙන රයිබෝසෝම. මයිටොකොන්ඩ්‍රියා ඇතුලේ රයිබෝසෝම සහිතයි කියලා කියයි. මයිටොකොන්ඩ්‍රියා ඇතුලේ තියෙන මොන රයිබෝසෝමද? මයිටොකොන්ඩ්‍රියා ඇතුලේ තියෙන මොනවාද රයිබෝසෝම? මයිටොකොන්ඩ්‍රියා ඇතුලේ තියෙන 70S රයිබෝසෝම. අන්න දැක්කද ගන්න බැරි වෙන හේතුව? කාට හරි කල්පනා වෙන්න පුළුවන්. දැන් සර් ලියලා තියෙන බැඳුණු රයිබෝසෝම කියලානේ. උදාහරණ අන්තප්ලාස්මී ජාලිකාවට බැඳුණු රයිබෝසෝම. එතකොට ඇයි මම මයිටොකොන්ඩ්‍රියා එක ගන්න නැත්තේ? එතන තියෙන්නේ නිදහස් රයිබෝසෝම. වත් බැඳුණු රයිබෝසෝමවත් නෙමෙයි. ඇයි? සම්පත් පොතේ කියනවා නිදහස් බැඳුණු කියලා වෙන් කරන්නේ 80S රයිබෝසෝම. හරි. ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන්නේ නිදහස් රයිබෝසෝම වල නෙමෙයි බැඳුණු රයිබෝසෝම. හරි. කොහෙද? අන්තප්ලාස්මී ජාලිකාවල. tRNA අණුවේ ප්‍රතිකෝඩෝණයට දැන් ව්‍යුහගත පේපර් එකේ තිබ්බ නේද ප්‍රතිකෝඩෝණයක් අඳින්න. ව්‍යුහගත පේපර් එකේ ප්‍රතිකෝඩෝණයක් අඳින්න තිබ්බාට දාලා මොකද කරේ? ඇන්දද? මෙන්න අපි tRNA අණුව බලමු. මෙහෙම නේද තිබ්බ tRNA අණුව. 3 5 සම්පත් පොතේ තියෙන ඔයාගේ දෙවෙනි පාඩමේ මෙන්න මෙතන ලකුණු කරලා ඇති ප්‍රතිකෝඩෝණය කියලා. ඇමයිනෝ අම්ල බැඳෙන්නේ මෙන්න මෙතනට. tRNA යන්නේ තුන්වෙනි අන්තයට. tRNA යන්නේ තුන්වෙනි අන්තයට තමයි ඇමයිනෝ අම්ල බැඳෙන්නේ. වැරදි. අන්තක් අණුක සහ අන්තර් අණුක ක්‍රියා ප්‍රෝටීනවල පොලිපෙප්ටයිඩ් දාම දඟර ගැසෙයි කියලා දීලා තියෙනවා. ඒ මොකද්ද? අන්තක් අණුකයි අන්තර් අණුකයි කොහෙද තියෙන්නේ? ඔයාලට මතක් වෙන්න ඕනේ ඒවා තිබෙ චාතුර්ථ ව්‍යුහවල. පොලිපෙප්ටයිඩ් දාමේ දඟර ගහන්නේ කොහෙද? මේදී
පොලිපෙප්ටයිඩ් දාමේ ඔන්න දඟර ගහිලා තියෙන ද්විතීක ව්‍යුහවල සම්පත් පොතේ තියෙනව පොඩ්ඩක් ඔය මතක් කරගෙන මම නිකම්ම ගිහලා වැඩක් නැහැ නේ. ආගන්නකෝ එනවා. චාතුර්ථයේ මෙහෙම එකක් දීලා තියෙනවා. කෘත්‍රිම ප්‍රෝටීනයක් සෑදීමට පොලිපෙප්ටයිඩ් දාම දෙකක් හෝ කීපයක් එකට එකතු වෙනවලු අන්තර් අණුක සහ අන්තක් අණුක මගින්. මොකද ද්විතීක වල දීලා තියෙන්නේ. ද්විතීක ව්‍යුහයේ දීලා තියෙනවා. ආගන්න. අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන නිසා පොලිපෙප්ටයිඩ් දාමයේ දඟර ගැසේ. අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන නිසා පොලිපෙප්ටයිඩ් දාමයේ දඟර ගැසෙනවලු. එහෙනම් C වැරදි. A විතරයි දැනට හරි. D හොඳටම හරි. නියමෙටම මතක තියාගන්න. සමහර ළමයි හිතන් ඉන්නේ අන්තප්ලාස්මී ජාලිකා බැඳෙනවා කියලා මතක තියාගත්තම හරි පුතේ. සිනිඳුරලු කියලා මතක තියාගන්න එපා. බාහිර න්‍යෂ්ටි පටලයට බැඳෙන්නේ අන්තප්ලාස්මී ජාලිකා. රළු සිනිඳු දෙකම. A හොඳයි. D හොඳයි. චක්‍රීය DNA සූන්‍යෂ්ටික වලක් තියෙනවලු ප්‍රාග්න්‍යෂ්ටික වලක් තියෙනවලු. ඇත්තද? සූන්‍යෂ්ටික මයිටොකොන්ඩ්‍රියා සහ හරිතලව වල තියෙන චක්‍රීය DNA. වර්ණදේහ වල තියෙන රේඛීය DNA. ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ තියෙන චක්‍රීය DNA විතරයි. කො බලමු. චක්‍රීය DNA සූන්‍යෂ්ටික ප්‍රාග්න්‍යෂ්ටික දෙකේම තියෙනවා. හරි හරි. එන මොනවද අපි දැන් ගන්න උත්තර? A හොඳයි. D හොඳයි. E හොඳයි. උත්තරේ 5. එතකොට B තියෙන උත්තර ටික අයින් වෙලා ගියාම 1යි 3යි නිකම්ම අයින් වෙලා ගියා. හරි. ඔන්න මම තව පොඩි කතාවක් කියලා යන්නම්. මේකත් ඔයා දැනගෙන ඉන්න ඕන එකක්. ඔයා දන්නවද දැන් මේ DNA වර්ග දෙකක් තියෙනවා කියලා? මේ පැත්ත බලන්න. මේකට කියන්නේ රේඛීය DNA. මේකට කියන්නේ චක්‍රීය DNA. හරි ලේසි මතක තියාගන්න. කොහොමද ලේසි වෙන්නේ? රේඛීය DNA තියෙන්නේ සූන්‍යෂ්ටිකයන්ගේ වර්ණ දේහවල විතරයි. රේඛීය DNA කියලා જાතියක් තියෙන්නේ ලෝකෙම සූන්‍යෂ්ටිකයන්ගේ වර්ණ දේහවල විතරයි. වෙන කොහේ ඇහුවත් MCQ චක්‍රීය DNA. වෙන කොහේ ඇහුවත් තියෙන චක්‍රීය වෛරස චක්‍රීය බැක්ටීරියා චක්‍රීය මයිටොකොන්ඩ්‍රියා චක්‍රීය හරිතලව චක්‍රීය. එහෙම ඕනේ නැහැ. වෙන කොහේවත් චක්‍රීය. එපොඩි වෙනසක් වෙනවා. වෙනස තමයි ඔයාලට මතකද සූන්‍යෂ්ටිකයන්ගේ රේඛීය DNA වලට ඇවිල්ලා බැඳෙනවා මොන ප්‍රෝටීන්ද? හිස්ටෝන් ප්‍රෝටීන් බැඳෙනවා කියලා නෝට් එකේ තිබ්බනේ. හිස්ටෝන් ප්‍රෝටීන් බැඳෙනවා. හැබැයි ඔන්න ඔයාලට මතක නැද්ද දන්නේ සම්පත් පොතේ 3 වෙනි පාඩමේ ආකියා බැක්ටීරියා යුකැරියා අධිරාජධානි වෙන් කරන වගුවේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. සූන්‍යෂ්ටික රේඛීය DNA ඇත ඒවට හිස්ටෝන් ප්‍රෝටීන බැඳී ඇත. බැක්ටීරියා වල චක්‍රීය DNA ඇත ඒවට හිස්ටෝන් ප්‍රෝටීන බැඳී නැත. ආකියා වල චක්‍රීය DNA ඇත එම චක්‍රීය DNA සමහර එකට හිස්ටෝන් ප්‍රෝටීන බැඳී ඇත. එන හිස්ටෝන් ප්‍රෝටීන සමග බැඳුණු බැඳුණු රේඛීය DNA ඇත්තේ. රේඛීය DNA තියෙන සූන්‍යෂ්ටිකයන්ගේ විතරයි. හිස්ටෝන් ප්‍රෝටීන සමග බැඳුණු DNA ඇත්තේ සූන්‍යෂ්ටිකයන්ගේ සහ සමහර ආකියාවන්ගේ. හරි? සූන්‍යෂ්ටිකයන්ගේ සහ සමහර ආකියාවන්ගේ හිස්ටෝන් ප්‍රෝටීන සමග බැඳුණු DNA ඇත. උත්තරේ 5 වැරදි. ජීවිත ආරම්භ වෙන්නේ තනි සෛලයකින්. හොඳයිනේ. ශාකයන්ු ලෝකේ ප්‍රාථමික නිෂ්පාදක ශාක ඇල්ගී දෙගොල්ලොම. හොඳයි. 3 වෙනි එක නම් වැරද්දුවනේ. ඕනම ක්‍රමවේද නෙමෙයි සම්පත් පොතේ තියෙන පරිසරයට හිතකර ක්‍රමවේද වලින්. මේ ඔක්කොම ගස් ටික කවල වගා කරලා හරියන්නේ නැහැ නේ. උත්තරේ 3. තර්කරූපී හැඩ දෙය තියෙන්නේ මාළුන්ට විතරක් නෙමෙයි පක්ෂීන්ටත් තියෙනවා. ඒක පොඩ විශේෂයෙන් මතක තියාගන්න. නිවැරදි පිළිතුර ATP අණුවකින් මෙදින්
ඔයාලට මතකද ATP අණුවක ව්‍යුහයේ මෙන්න තියෙනවා පොස්පේඩ් කාණ්ඩ 3ක්. සම්පත් පොතේ තියෙන අවසාන පොස්පේඩ් කාණ්ඩ දෙක අතර බන්ධනයේ බින්දම මවුලයට කිලෝ ජූල් 30.5ක ශක්තිය නිදහස් වෙනවා කියලා. සම්පූර්ණ ATP අණුවට නෙමෙයි කියලා තියෙන්නේ. අවසාන බන්ධනයේ බින්දම. භෝජ විද්‍යාත්මක ප්‍රතික්‍රියා සඳහා මුල් බන්ධනය නෙමෙයි අවසන් එක ගන්න. ATP සම්පත් පොතේ තියෙන සචලයි. උත්තරය අංක 4. ATP හදන්න පුළුවන්ලු කෙටි කාලයක් තුලදී කියලා සම්පත් පොතේ ලියලා තියෙනවා. ATP නියුක්ලියෝටයිඩ් එකක්ලු. කොහොමද පාඩම් කරේ මේදී? මෙයා මේ ඉන්නේ කවුද? සීනි වර්ගය. රයිබෝස්, ඇඩිනීන් ආගන්න. ඩියොක්සිරයිබෝස් ඉන්න MCQ වරද්ද ගන්න එපා. හරිද? ඇයි එහෙම කියන්නේ? ඩියොක්සිරයිබෝස් කියන සීනි වර්ගය තිබ්බොත් තියෙන්නේ DNA වල විතරයි. එතකොට මේවා RNA, ATP, NAD, NADP, FAD ඔය ඕන එකක් අහන්න කියන්න ඕනම එකක තියෙන රයිබෝස්. ඩියොක්සිරයිබෝස් තිබ්බොත් තියෙන්නේ ලෝකෙම DNA වල විතරයි. අනිත් ඕනම නියුක්ලියෝටයිඩ් එක තියෙන්නේ රයිබෝස් සීනි. නැත්නම් රයිබෝ නියුක්ලියෝටයිඩ්. උත්තරය 4 නිවැරදි. ක්ලෝරොෆිල් ඔක්සිහරණය වී මන් දන්න විදියට නම් ඉතින් ආලෝකය ලැබුණාම ක්ලෝරොෆිල් වල තියෙන ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. ඒවත් කරණය වෙනවා. කැරොටිනොයිඩ වල ප්‍රධාන කෘත්‍ය නම් ආරක්ෂණය. දෙකත් වැරදි. කොළපාට තමයි පරාවර්තනය කරන්නේ. ඒක නේ පාට පෙන්නේ. ක්ලෝරොෆිල් දෙකේ තියෙන එක්කෙනාගේ නම P680 නේ. 680. උත්තරය අංක 5. ක්ලෝරොෆිල් ඍජුවම ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙයි කියලා දීලා තියෙනවානේ. ඍජුවම ආලෝක ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙයි කියලා දීලා තියෙනවා. එතකොට ඔයාලට මතක් වෙන්න ඕන ටක් ගාලා ඔයාලට මතක් වෙන්න ඕනේ ක්ලෝරොෆිල් ඒ තමයි නිල් රතු කියන දෙකේදීම වැඩිපුර ආලෝකය ගන්න. නිල් රතු කියන දෙකේම. එතකොට ඒක සම්පත් පොතේ තිබ්බ විදිය මතකද ඔයාලට අහගන්න මාත්‍රි විනාඩිය? ක්ලෝරොෆිල් නිල් සහ රතු ආලෝකය සඳහා වඩාත් ඵලදායී වේ. නිල් රතු. ක්ලෝරොෆිල් B සහ කැරොටිනොයිඩ් ඔන්න වචනේ වෙනත් වර්ණ වලට අදාළ වේ. අන්න රතු නිල් වලට වඩාත්ම වැදගත් වෙන්නේ ඒ B සහ කැරොටිනොයිඩ් වෙනත් වර්ණ වලට තමයි දායක වෙන්නේ. හරි. රයිට් බලන්න ඊළඟ එක උත්තරය අංක 5. අංක 5 බලන්න 6 වෙනි එක ලිපිඩ සත්‍ය. අපේ මේ සිලබස් එකට මහා අණු තියෙන්නේ 3යි. මහා අණුවත් බහුවයක සිලබස් එකටම 3යි තියෙන්නේ. ආයි ඉතින් හිතන්න දෙයක් නැහැ. සියලු ප්‍රෝටීන, සියලු න්‍යෂ්ටික අම්ල, සියලු පොලිසැකරයිඩ්. ආයි මොන MC කියවුවත් ඔය තුන මතක තියත් ඉවරයි. හරි. ඉතින් මගෙන් අහනවා මෙයා බහුවයකයක්ද? මෙයා බහුවයකයක්ද? මෙයා බහුවයකයක්ද? මෙයා මට වැඩක් නැහැ. 3යි. සියලු ප්‍රෝටීන, සියලු න්‍යෂ්ටික අම්ල, සියලු පොලිසැකරයිඩ්. ඔය හැර මොනවද දුන්නත් වැරදි. හරි. ඊළඟ බලන්න. ට්‍රයිඑසයිල් ග්ලිසරෝල් වල ට්‍රයිඑසයිල් ග්ලිසරෝල් වල ඊට කලින් හරිය මම පොඩ්ඩක් මේක ආයි පෙන්නලා යන්න විනාඩියක්. දැන් උතන පොඩ්ඩක් බලන්න ඔයා මෙතන තියෙනවනේ ක්ලෝරොෆිල් A කොළපාට රේඛාව. අර අනිත් පැත්තේ කොළපාට රේඛාව ක්ලෝරොෆිල් A. හොඳට බලන්න. නිල් සහ රතු වලදී වඩාත් වැදගත් වෙන්නේ කවුද කියලා?
නිල් කලාපෙදි සහ රතු කලාපෙදි වඩාත් වැදගත් වෙලා තියෙන ඒද බීද? ඒ නේද? වඩා වැදගත් වෙලා තියෙන ඒ. හරි. එතකොට බීට මොකද වෙලා තියෙන්නේ? බී සහ කැරොටිනොයිඩ්ත් හරි. නමුත් ඒගොල්ලෝ ඉන්නේ පොඩ්ඩක් වෙනස් වර්ණ වලට. මේ මෙතන එහාන ඉන්නේ. ඒකයි සම්පත් පොතේ ලියලා තියෙන්නේ ඒගොල්ලෝ වෙනස් වර්ණ වලට අදාළයි කියලා. හරි ඒගොල්ලෝ ඉන්නේ අර 500 600 ඔන්නේ හරියනේ කැරොටිනොයිඩ් ඉන්නේ. තේරුණානේ වැඩේ? රයිට්. එහෙනම් බලන්න ලිපිඩ මහාණු වැරදි. ට්‍රයිඑසයිල් ග්ලිසරෝල් වල ග්ලිසරෝල් කාණ්ඩ 3ක් ඇතලු. මොකද ට්‍රයිඑසයිල් ග්ලිසරෝල් කියන්නේ? තෙල් නැත්තම් මේද? කොහොම ට්‍රයිඑසයිල් ග්ලිසරෝල් හදන්නේ? ග්ලිසරෝල් අණුවකට මේද අම්ල අණු 3ක් බැඳුනම මේද අම්ල අණු 3ක් බැඳලා ඉන්නේ නේද ට්‍රයිඑසයිල් කියන්නේ මේද අම්ල අණු 3ක් සහිතයි. ග්ලිසරෝල් ට්‍රි බැඳලා තියෙන්නේ. ඒතකොට ට්‍රයිඑසයිල් ග්ලිසරෝල්. ග්ලිසරෝල් කාණ්ඩ 3ක් ඇත නෙමෙයි මේද අම්ල කාණ්ඩ 3ක් ඇත. ග්ලිසරෝල් එකයි. බලන්න අසන්තෘප්තද පස්වෙනි උත්තරේ අසන්තෘප්ත මේද අම්ලවල මතක නෑට අසන්තෘප්ත වල ඒක බන්ධනක් තියෙනවා ද්විත්ව බන්ධනක් තියෙනවා වැරදි. මේද අම්ලවල ජල බීතික ස්වභාවයට දායක වන්නේ මේද අම්ලවල මොන දාමද? හයිඩ්‍රෝකාබන් දාම. හරි හරි. හයිඩ්‍රෝකාබන් දාමේ තමයි ජල බීතික ස්වභාවයට දායක වෙන්නේ කියලා නෝට් එකේ දීලා තියෙනවා. සමහර ලිපිඩ දේහ තුල පරිවහන වෙන සංඥා අණු ලෙස ක්‍රියා නොකරයි. මොකද්ද ඔයාගේ සම්පත් පොතේ දීලා තියෙන චුට්ටක් බලලා යන්න විනාඩිය. දේහය තුල පරිවහණය වන සංඥා අණු ලෙස ලිපිඩ ක්‍රියාත්මක විය හැක. ලිපිඩ ක්‍රියාත්මක විය හැක. උදාහරණයක් අරන් තියෙනවා මොකද්ද? හෝමෝන. උදාහරණ හෝමෝන. ඒ වගේම පිටුවංග 14 උඩම ලියලා තියෙනවා මේද අම්ල වල ජල බීතික ස්වභාවයට දායක වන්නේ මේද අම්ල වල හයිඩ්‍රෝකාබන් දාම. මම අර සම්පත් පොතේ තියෙන තැන් එක්කම කියන්නේ මම දැන් ඒ හරිය බලලා තමයි මම ඔය MCQ හදලා තියෙන්නේ. ඔයත් ගෙදර ගිහිල්ලා MCQ එක ආයි බලද්දී ඒවත් තීරියත් එක්ක බලන්න ඕන. හරි දැන් ඔය අද පළවෙනි පේපර් එකනේ. ඒකේ ලකුණු කීයද කියන එක නෙමෙයි වඩා වැදගත්. ඒකත් ඕනේ. අපිට 10 වෙනි පේපර් එකක් වෙද්දි ලකුණු කීයද කියන එක තමයි වැදගත්. අද එකනේ. 5 වෙනි පේපර් එක වෙනකොට අපි ලකුණු කීයක් වැඩි කරගත්තද? 10 වෙනි පේපර් එක වෙනකොට කීයක් වැඩි කරගත්තද? ඒකයි පුතේ වැදගත්ම දේ. හරි? අර කියන්නේ දුප්පත් වෙලා ඉපදෙන එක ඔයාගේ වැරද්දක් නෙමෙයිනේ. මැරෙනකොට දුප්පත් වුණොත් තමයි අවුල. හරි? ඒක ඔයාගේ වැරද්දක්. ඒ වගේ තමයි පළවෙනි පේපර් එකේ දෙකේ ලකුණු අඩුවක් වෙන එක නෙමෙයි වැඩේ. 5 වෙනි එකට යනකොට ඊට වඩා වෙනස් කරගත්තද? 10 දී තව ටිකක් හදාගත්තද? අන්න ඒකයි වැඩේ. රයිට් එහෙනම් බලමු අපි උත්තරේ අංක 4 තමයි හොඳම සංඥාණු ලෙස ක්‍රියා කරයි. හරි මම ඒ වුණාට ඒකේ 3 හෝ 4ට ලකුණු දෙනවා. ඇයි දන්නවද? සම්පත් පොතේ තියෙන්නේ ලිපිඩ දේහය තුල පරිවහණය වන සංඥාණු ලෙස ක්‍රියා කරයි. ඇත්තට මෙහෙම වෙන්නේ හෝමෝන ලෙස ක්‍රියා කරන ලිපිඩ විතරයි. ඒතර තවත් සමහර ලිපිඩ වර්ග තියෙන උදාහරණ කොලෙස්ටරෝල් ගත්තොත් එයා සංඥාණුවක් වෙන්නේ නැහැ. එහෙනම් දැන් මම ඒකට පොඩි කැලලක් ඉස්සරහින් ලියලානේ සමහර කියලා. සමහර ලිපිඩ ක්‍රියා කරනවා. එහෙනම් සමහර ඒවා ක්‍රියා කරන්නේ නැහැ. උත්තරේ 3 හෝ 4 ගත්තා නම් හරියට දාගන්න. අසත්‍ය වන්නේ ඔයාලට මතකද සයිලියෝසසනේදී ග්ලූකෝස් ඇතුල් වෙනවා ග්ලයිකොලිසියට පයිරුවේට් වෙනවා. ඊට පස්සේ පයිරුවේට් වෙනවා මයිටොකොන්ඩ්‍රියා පූරකයට. මයිටොකොන්ඩ්‍රියා පූරකයට යනවා. යන්නේ හැබැයි ඔක්සිජන් තිබ්බොත් විතරයි. ඒක හරි. ඒකට ATP දෙකක ශක්තියක් වැය වෙනවා. ඒකත් හොඳටම හොඳයි. හැබැයි සම්පත් පොතේ තියෙනවා සයිටෝසොලේ සිදුවෙන්නේ ග්ලයිකොලිසිය විතරයි. පයිරුවේට් ඔක්සිකරණය වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පූරකයි.
උත්තරේ අංක 3. ජීවිද්‍යාව ඉතා ඉහළ තලයකට ගිහිල්ලාලු තියෙන්නේ. බලන්නේ තලය දියුණු වී වර්ග ඇත්තනේ. කෘමීන්ට ඔරොත්තු දෙන භෝග වර්ග හොඳටම හොඳයි. කොහෙද තියෙන්නේ? පළවෙනි පාඩමේ තියෙන්නේ. පිළිකා පාලන ඖෂධ සොයාගෙන තියනවලු. ඔයා කියයි සම්පත් පොතේ තිබ්බනේ එහෙම මොකද්ද නැහැ කියලා. මේ දවස්වල ලංකාවේ ලොකු කතාබහක් ගියා නේද පිළිකා රෝගීන්ට දෙන ඖෂධත් නැහැ කියලා. ඒ කියන්නේ මොනවද? පිළිකා නිට්ටාවට සුව කරන්නේවද පාලනය කරන්නේවද? පාලනය කරන නිට්ටාවට සුව කරන්නේ හොයාගත්තට මෙච්චර මැරෙන්න ඕනේ. හරි. නිට්ටාවට සුව කරන්නේව නෑ. පාලනය කරන ඖෂධ හිඟයිලු පිළිකා රෝහරේ මහරගම. එන පාලක ඖෂධ හොයාගෙන තියෙනවා. ඒව දුන්නොත් ලෙඩුන්ව තව කාලෙක ජීවත් කරවන්න පුළුවන්. හෘදයාබාධ ඇතිවීමට හේතු තවමත් අවබෝධ කරගෙන නැත කියලා තමයි ඔයාගේ සම්පත් පොතේ තියෙන්නේ නේ. උත්තරේ 4 3 නෙමෙයි. 3 වෙනි එක නෙමෙයි. හොඳට සම්පත් පොත බලන්න ඕනේ මෑ. හිමෝග්ලොබින් කෝ අපි මැකෝ දෙය ටිකක් තියෙනවනේ. අපි බලන්න. කවුද ඉන්නේ හිමෝග්ලොබින් මයෝග්ලොබින්. මෙන්න හිමෝග්ලොබින් පුතේ. මෙන්න මයෝග්ලොබින් කියලා හිතන්නකෝ. හරි එනකොට යගේ තියෙන දාම එකයි නේද? මෙන්න මයෝග්ලොබින්. මයෝග්ලොබින් වල තියෙන තෘතීක ව්‍යුහය. හිමෝග්ලොබින් වල තියෙන චාතුර්ථ ව්‍යුහය. මේ කවුද? මේ කවුද මේ දාම 3කින් යුක්ත එක්කෙනා? යා කවුද? කොලජන්. එහෙනම් ඔන්න මතක තියාගන්න. ප්‍රෝටීන වල ප්‍රාථමික ව්‍යුහය, ද්විතීක ව්‍යුහය, තෘතීක ව්‍යුහ කියන තුනේම තියෙන පොලිපෙප්ටයිඩ් දාම එකයි. චාතුර්ථ ව්‍යුහයක් වන හිමෝග්ලොබින් වල පොලිපෙප්ටයිඩ් දාම 4යි. සම්පත් පොතේ තියෙන චාතුර්ථ ව්‍යුහයක් වන කොලජන් වල පොලිපෙප්ටයිඩ් දාම 3යි. එහෙනම් මෙයාගේ 1යි, මෙයාගේ 4යි, මෙයාගේ 3යි. එන එක වැරදි. ඒ මයෝග්ලොබින් වල තියෙන 1යිනේ. දුස්සභාවීකරණය වෙන්නේ තෘතීක. කොලජන් ග්ලොබියුල කියන්නේ ගෝලාකාර වෙන තෘතීක. වචනේ ග්ලොබියුල කියලා අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ. ගෝලාකාර ග්ලොබියුල කියන වචනේ. සංචිත දහනවා. ඔව් මේ පේශිවල ඔක්සිජන් සංචිත කරයි මයෝග්ලොබින්. මේගොල්ලෝ නේ. ඔය දින උත්තරේ අංක 5. එක්කෙනෙක්ගේ 1යි, අනිකගේ 4යි, අනිකගේ 3යි. අමාරුයි. මං ඉතින් ඔයාලට මේ පොඩි ප්‍රශ්න ටිකක් දුන්නාම වැඩක් නැහැ නේද? ඔයා ඒවා බලාගෙන අපේ පන්ති ආවේ නැහැනේ. ඒ 2.5 ප්‍රශ්න කරලා යන්න නේ. වැරදුනට ගණන් ගන්න එපා. අපි මේවා ගෙදර ගිහලා පාඩම් කරන එක තමයි වඩා වැදගත් දේ. ඔයා මේ දැන් සිත සතුටු කරා කියලා වැඩක් නැහැ නේ. විභාගෙනේ සතුටු වෙන්න ඕනේ. right. පහත දක්වා ඇත. වර්ණ දේහාංශ යුගල ප්‍රවේණිකව සර්වසම නොවේලු. තව පොඩ්ඩක් බලමු. තුරුවක් නැල්ලු. ඉතින් අවුලක් නැහැ. තුරුවක් නැත්තම් ශාක සෛලයක්. තුරුවක් නැත්නම් සත්ව සෛලයක්. තුරුව ඇද්ද සත්ව සෛල, තුරුව නැද්ද ශාක සෛල. මේ බලන්න එහෙනම්. මොකද කියලා තින්නේ? සහෝදර වර්ණ දේහාංශවල කයිනෙටකෝව ද්‍රව දෙකෙන්ම විහිදෙන කට්ටියත් එක්ක බැඳිලාලු. හරි. මේ වගේ රූප දෙකක් තියෙනවා. මේ බලගන්න. ද්‍රව දෙකෙන්ම එන කට්ටියත් එක්ක බැඳිලාලු. මේක එහෙමද වෙලා තියෙන්නේ? මේකෙදි මේ වර්ණ දේහය බැඳෙන්නේ උඩින් එන එක්කෙනත් එක විතරයි. මේ වර්ණ දේහය බැඳෙන්නේ පල්ලෙහාන් එන එක්කෙනත් එක විතරයි. මේ මොකද්ද? ඌනනය 1, යෝග කලාව 1. මේ මොකද්ද එහෙනම්?
මේකෙදි දෙපැත්තෙන්ම එන තර්කු බැඳෙනවා එකම වර්ණ දේහයට. ඔය වගන්ති ලියලා තියෙන මෙයා ගැන. දෙපසින්ම එන කට්ටිය එක්කෙනෙක්ට බැඳෙනවා. එහෙනම් මේක ඌණනේ දෙක. යෝග කලාව දෙක. ඌණනේ එකේදී මෙහෙමනේ දෙකේත් තමයි කතාව. වර්ණ දේහාංශ යුගල ප්‍රවේණිකෝ සර්වසම නැල්ලුවා. එනේදී හිතන්න දෙයක් නැහැ. අවතරණය වෙලා. අවතරණය වෙන්නේ මොකේද? ඌණනේ එකේදී. එහෙනම් මේ ඌණනේ එක නෙමේ. ඌණ එකට පසුව. ඌණ එකට පසුව කතාවක්. එහෙනම් මේක ඌණේ දෙක වෙන්න ඕනේ. ඒතර උත්තරේ ගන්න වෙන්නේ එක්ක එක නැත්නම් දෙක. දැන් මොකද ප්‍රශ්නේ? එකද දෙකද හොයන එක? එකද දෙකද කොහොමද හොයාගත්තේ? දෙපැත්තෙන් ඉඳන් එන තර්කු එකම වර්ණ දෙයට බැඳුණා නම් දෙක. දෙපැත්තෙන් ඉඳන් එන තර්කු වර්ණ දෙය දෙකට බැඳුණා නම් එක. ඒතර අද සම්පත් පොතේ ගෙදර ගියා ඌණනේ රූප ටික ළඟ තියාගෙන තීරි පන්ති පොතේ හරි සම්පත් පොතේ හරි අන්නේ ඌණනේ රූප සරහන් ටික ළඟ තියාගෙන MCQ එක කරන්න ඕන. ඒක තීර ටික බලන්න ඕන. හරි 11 10ට එක ලැක්ටික් අම්ල පැසීම. දැන් ඔය මේ 10 වෙනි එකේ 5 වෙනි උත්තරේ මම ගත්තේ නැත්තේ සර්වසම නොවේ කියලා දිනව නේද? අනුූණනේදී දීලා තියෙන මොකද්ද? මාතෘ සෛලට සර්ව සමාය ලැබේ කියලා තමයි අනුූණනේ දීලා තියෙන්නේ. දැන් අනුූණනයක් වෙන්න බෑක ඌණනයක් වෙන්න ඕනේ. ලැක්ටික් අම්ල පැසීම. ඒක වෙන්නේ සයිටෝසොලයි. අන්තඵලයේ ලෙස කාබන් ඩයොක්සයිඩ් හැදෙන්නේ මද්දසාර පැසීමේ. එතකොට අද ගෙදර ගිහිල්ලා සමීකරණ දෙකක් ලියලා බලන්න ඕනේ. ලැක්ටික් අම්ල පැසීමේ සමීකරණ ටිකයි මද්දසාර පැසීමේ සමීකරණ ටිකයි. උත්තරය අංක 3 අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා කවුද? පයිරුවේට් අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා පයිරුවේට්. නිවැරදි. සියලු බන්ධන දැන් සමහර ඒවා තියෙනවා මේ මොනවද ඩයිසල්ෆයිඩ් බන්ධනයෙන් පොඩ්ඩක් ඔරොත්තු දෙන ගතියක් තියෙනවා. ඒ වගේ අපේ සම්පත් පොතේ නෑනේ. ඉතින් එහෙනම් බය වෙන්න එපා. සම්පත් පොතේ තියෙන උත්තරයක් ඇති බලන්නකො. සමහර ජීවීන්ගේ කතාවක් නෑ කෙලින්ම දීලා තිබ්බ කාගේද? ආ කියගෙන ගිනි කඳු වල ඉන්න කට්ටියගේ 70යි කියලා දීලා තියෙන සම්පත් පොතේ. බය වෙන්න එපා. උත්තරේ දෙක. තරගකාරී නිෂේධක ඇවිල්ලා බැඳෙන්නේ සක්‍රීය ලක්ෂණ මේ අතරම වචනේ සක්‍රීය ස්ථාන. තරංකාරී කට්ටිය බැඳෙන්නේ ඒවට තරංකාරී නොවන බැන්නේ සක්‍රීය ස්ථාන නොවන වෙනත් තැන් වලට. ADP අක්‍රියකයක් ATP නිෂේධකයක්. ඇලස්ටරික සක්‍රියණය කියන්නේ එකක්. සහයෝගීතාවය කියන්නේ වෙන කතාවක්. සහයෝගීතාවය සක්‍රියණය කියන්නේ දෙකක් නම් ඉතින් අපි තීරි දෙකක් වෙන වෙනම ඉගෙන ගන්න නෑනේ. ඇලස්ටරික සක්‍රියණයට උදාහරණයක් විදිහට සහයෝගීතාව ගන්න පුළුවන්. නමුත් මේ දෙක දෙකක්. මොකද සහයෝගීතාවයේදී අපි උදාහරණ විදිහට ගන්න හිමෝග්ලොබින්. උත්තරය මේ කෙලින්ම සම්පත් පොතේ දීලාම තියෙනවනේ. අයි ගලපන්න දෙයක් නැහැ. දෙක 13 C4 වල අඳුරු ප්‍රතික්‍රියාව නෙමෙයි අපි දැන් සාමාන්‍ය කියන්නේ කැල්වින් චක්‍රයනේ. කොහොමද ඒක මතක තියාගත්තේ කියන්නවද? C3 වල කැල්වින් චක්‍රය ආලෝක ප්‍රතික්‍රියාවයි දෙකම වෙන්නේ පත්‍ර මැද සෛල වල. C4 වල ආලෝක ප්‍රතික්‍රියාව පත්‍ර මැද සෛල වල කැල්වින් චක්‍රය කලාප කොපු සෛල වල. කාබන් ඩයොක්සයිඩ් ඔක්සිහරණය වන්නේ කැල්වින් චක්‍රය. ඒක දෙකේම වෙනවා. සම්පත් පොතේ තියෙනවා ලස්සන වගන්තියක් ලියලා. මොකද පුතේ ලියලා තියෙන වගන්තියේ C4 ශාකවල ප්‍රභාස්වසනය වෙන්නේ හරිම අඩු වෙල්ලු. C4 ශාකවල ප්‍රභාස්වසනය වෙන්නේ හරිම අඩු වෙල්ලු. ඒකට හේතුවත් ඒගොල්ලෝ දාලා තියෙනවා. ප්‍රභාස්වසනය අඩු වීම වෙන හේතුව. මොකද ප්‍රභාස්වසනය වෙන්න නම් RUBP බැඳෙන්න ඕන කාත් එක්කද?
ඔක්සිජන් එක. ඒගොල්ලෝ හේතු විදිහට දාලා තිනවා C4 වල RUBP ඉන්නේ මෙහි. ඒවත් කලාප කොපු සෛල. ඔක්සිජන් ඉන්නේ පත්‍ර මධ්‍ය සෛල. ඉන්නේ වෙන් වෙලාලු. මොකද වචනේ? අවකාශමය ලෙස වෙන් වෙලා කියලා ලකුණු කරලා ඇති සම්පත් පොතේ. දෙන්න ඉන්න තැන් දෙකක කියලා. උත්තරේ අංක 3. ජල භාවිතයේ කාර්යක්ෂමතාව මතක නැද්ද වාට? C4 ශාක වලට පුළුවන් ටක් ගාලා අවුව වැඩි වෙනකොට පූටිකා වහගන්න. ඒතර වාගේ පූටිකා වහුවම කොහොමද එළියෙන් කාබන් ඩයොක්සයිඩ් එන්නේ? අවුලක් නැහැ. අපි සම්පත් පොතේ ඉගෙන ගත්ත C4 ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණ යාන්ත්‍රණයක් තියෙනවා කියලා. දැන් රචනාවලත් තමයි මම ඔක හිමින් හිමින් උගන්වන්න ගන්නේ අය. දැන් මම මේ MCQ වලදී තියරි උගන්වන්නේ නැහැ. හැබැයි රචනා පේපර් එකේ අපි ලබන සතියේ ඉඳන් රචනා පේපර් එකේදී මම ඒකට අදාළ තියරියක් ඔයත් එක්ක සාකච්ඡා කරනවා. හරි. තියරියත් සාකච්ඡා කරනවා. එතකොට අපි ලබන සතියේදී ඔය ඔයගොල්ලොන්ට ලැබෙන નિયમિત වේලාව කොහොම හරි හසුරවා ගන්නත් වෙනවා. ඉතින් මම සාකච්ඡා කරලා ඉවර කරන්නත් වෙයි මේක. හරි. ඔයාලා නියම් භාගයක් සාකච්ඡා කරන්න ගෙදර යන්නේ කොට වැඩක් නැහැ නේ. හරිනේ? රයිට්. අපි සාධාරණ වෙලාවක් අපි ලබන සතියේ පොඩ්ඩක් තව විනාඩි 5ක් 10ක් හරි කලින් දීලා. ඒතර ඔය ඉස්කෝල වලින් එන කට්ටිය මටත් එක්ක ඇවිල්ලා කතා කරා එදා. ඒගොල්ලන්ට මොකක් හරි සාධාරණයක් කරන්න ඕනේ. මම ඒක පොඩ්ඩක් මේ සතිය පොඩ්ඩක් කල්පනා කරලා මම ඔයගලන්ට කියන්නම් ඒක. හරි. 13 මොකද මං කිව්වේ පූටිකා වහ ගන්නවා C4. වහගත්තට අවුලක් නැහැ. ඇයි සම්පත් පොතේ තියෙනවා C4 ශාක ඇතුළේ කොහොමඩත් කාබන් ඩයොක්සයිඩ් වැඩිලු. පූටිකා වැහුවොත් ජලය එළියට යන එක නවතිනවා. ඒවත් ජලය හොඳට ඉතුරු වෙනවා. එහෙනම් ජල භාවිතය වැඩි, කාර්යක්ෂමතාව වැඩි. උත්තරේ අංක 3. සත්‍ය. නෙෂ්ටි පටලය කොහොමද මතක තියාගත්තන් ලස්සන වගන්තියක් ඈ. අනෝනනයේදී න්‍යෂ්ටිකාව බිඳ වැටෙන්නේ ප්‍රාක් කලාවේදී. න්‍යෂ්ටි පටලයේ බිඳ වැටෙන්නේ පෙරයෝග කලාවේදී. ඌනනයේදී දෙකම වෙන්නේ ප්‍රාක් කලාවේ. ඌනනයේදී දෙකම වෙන්නේ ප්‍රාක් කලාවේ. ඔන්න වර්ධන තැනක් ඈ. යෝග කලාවේදී මේ ඉන්නේ යෝග කලාව. වර්ණ දෙයිනේ සෙන්ට්‍රොමියරේද? ඕ ඒ අනූනනේ. ඌනනේ නම් වර්ණ දෙයිනේ යෝග කලා තලයේ දෙපස. හරි. උත්තරේ අංක 5 ලස්සනට මතක තියාගන්න පුතේ. මේ දින්නේ මෙන්න තියෙනවා වියෝගය. වියෝග කලාව හොඳට බලන්න අද ගෙදර ගිහිල්ලා ඌනනේ වියෝග කලාව සහ අනුනේ වියෝග කලාව. සම්පත් පොතේ මෙයාට නමක් දීලා තියෙනවා. වර්ණ දේහාංශත් එක්ක බැඳුණු කට්ටියට කියන්නේ කයිනෙටකෝ ශුද්‍ර නාලිකා. මේවා කයිනෙටකෝ නොවන ශුද්‍ර නාලිකා. සම්පත් පොතේ කියනවා වියෝග කලාවේදී කයිනෙටකෝ ශුද්‍ර නාලිකා කෙටි වේ. කයිනෙටකෝ නොවන ශුද්‍ර නාලිකා දිගු වේ. එන ඕන වියෝගයකදී කයිනෙටකෝ ඒවත් වර්ණ දේවල්ට බැඳිච්ච අය කෙටි වෙනවා. උත්තරේ 5. ආලෝක. ආලෝක ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් සත්‍ය වන්නේ එක හොඳටම හොඳයි. මියර තියෙන මයිටොකොන්ඩ්‍රියාවල අපි දන්නවද විච්ඡේදනයෙන් දෙන ඉලෙක්ට්‍රෝන දෙන්නේ PS2ට. PS2 වලින් තමයි PS1ට දෙන්නේ. උත්තරේ 1. ප්‍රභාරක්ෂණය කරන්නේ කැරොටිනොයිඩ්. හරි. ඊළඟට 16 කාබන් 6 මොනොසැකරයිඩ් පමණක් අමතක නොකර මතක තියාගන්න සම්පත් පොතේ තියෙනවා. කාබන් 6ම වෙන්න ඕනේ සීනි වලට පුළුවන්. සීනි. සම්පත් පොතේ ගිලින් මේක දීලා තියෙනවා සුගර්. සීනි වලට පුළුවන්. වැඩිපුර භාවිත කරන්නේ කාබන් 6 කට්ටිය. වැඩිපුර භාවිත කරන්නේ ඒවා.
ග්ලයිකොලිසියේදී ග්ලූකෝස් ඔක්සිහරණය එච්චර ඕනේ නැහැ. සියලු සෛලීය ශ්වසන ප්‍රතික්‍රියා ඔක්සිකරණ. අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි නෙමෙයි. සියලු සෛලීය ශ්වසන ප්‍රතික්‍රියා ඔක්සිකරණ. ග්ලයිකොලිසිය, ක්‍රෙබ්ස් චක්‍රය, ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. උත්තරේ අංක 3. කොහොමද සම්පූර්ණයෙන් ඔක්සිකරණය වෙනවා කියන්නේ මොකක්ද? ග්ලූකෝස් වල පුතේ කාබන් 6යිනේ. සමීකරණය මතකද? 6ක් CO2 ධන 6ක් ජලය. සම්පූර්ණයෙන් ඔක්සිකරණය වුණා නම් CO2 6ක් පිට වෙන්න ඕනේ. ඔයාලට මතකයි මධ්‍යසාර පැසීම කියන්නේ නිර්වායු ශ්වසනයක්. ඒකෙදි පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් 2යි. එන එක අසම්පූර්ණයි. උත්තරේ අංක 3. ග්ලයිකොලිසියේදී ATP 4ක් නිපද වෙනවා 2ක් වැය වෙනවා. 4ක් නිපද වෙනවා 2ක් වැය වෙනවා. එහෙම තියෙන සම්පත් පොතේ හොඳට කියවල බලන්න වගන්ති. 4ක් නිපද වෙයි 2ක් වැය වෙයි. 17 අපුෂ්ඨ වංශීනේ දහන්නේ. එහෙනම් පස්වෙනි උත්තරය අයින් කරන්න. මෝර පෘෂ්ඨ වංශියෙක්නේ. ඩොල්ෆින් පෘෂ්ඨ වංශියෙක්නේ. වැඩක් නැහැ මට ඒගොල්ලන්ගේ. හරි තෝරා පෘෂ්ඨ වංශියෙක්නේ. එහෙනම් මට උත්තර දෙන්න එක්ක එකෙන් නැත්නම් තුනෙන් ගන්න. දැල්ලා. මොහොදුයි කිරි දෙන්නම ඉන්නේ හිතරයි. මට්ටි. ඒගොල්ලෝ මෝද විතරයි. කකුල ඕනන් ඉතින් වැසි කාලේට පාරෙත් යනවා. හරි බස් එකට ඉන්නවා මම දැකලා තියෙනවා. කකුලෝ භෞමිකවත් ඉන්නවා. තෙත් භෞමික. ලොඩිය කියන්නේ ජෙලිෆිෂ්. ඒක එකෙක් ඉන්නවා එන කරදියන ඕන. කවුද කරදියෙත් ඉන්නවා මිරිදියෙත් ඉන්න කකුලෝ. ඊට වඩා හොඳ බලන්න තුන්වෙනි උත්තරේ. ඒක කකුලෝ ඉන්නවනේ. ලොඩියා, කාවාටියා, මුහුදු තාරකාවා, කොරල් බුහුබාවා. එහෙනම් ඔන්න කරදී පමණක්ම නිරීක්ෂණය වෙන කට්ටියගේ හොඳම එක්කෙනෙක් ඉන්නේ පළවෙනි උත්තරේ 1යි 2යි 3යි 4යි. තුන්වෙනි උත්තරේ 1යි 2යි 3යි 4යි. අපිට ගන්න වෙන්නේ පොඩි වැරද්දක් තියෙනවා විතරනේ. 1 හෝ 3 තමයි. වැඩියෙන් හිතන්න ගියාම වරදිනවා. මට හරි රයිට්. බෑ උත්තරේ 1. ඇයි මෙතන ඇවිල්ලා මේ කාවාටිය කියලා එකක්. කාවාටිය කියන්නේ දෙපියන් බෙල්ලෝ. දෙපියන් බෙල්ලෝ ඉන්නේ ජලජ පරිසරවල කරදී මිරිදිය. අන්න පොඩ්ඩක් ඒව දාලා තියාගන්න. දෙපියන් බෙල්ලන් ඉන්නේ කරදිය සහ මිරිදිය. අනේ පොඩ්ඩක් විශේෂයෙන් දාලා තියාගන්න. එතන ලියලා තියාගන්න පුතේ මට්ටි කරදිය මිරිදිය කාවාටිය කරදිය. මට්ටි තමයි දෙපියන් බෙල්ලෝ. දෙපියන් බෙල්ලන් ඇලීරක් මට්ටි කරදිය මිරිදිය. කාවාටිය කරදිය. කාවාටියන් කරදිය. දරට සම්පත් පොතේ නොවන උත්තර 2යි තිබ්බේ සලකා බලන්න. අනිත් ඔක්කොම පෘෂ්ඨවංශීන් හින්දා කැපිලා ගියානේ. ඔයා තර්ක කරගෙන සම්පත් පොතේ නෑනේ මේ වගන්තිය. හරි. ඔන්න ඒක මම පොඩි අමතර කතාවක් විදිහට කිව්වේ. මතක තියාගන්න දෙපියන් බෙල්ලන් ගැන පොඩ්ඩක් මතක තියාගන්න. මට්ටි ගැන. කරදී මිරිදී ඉන්නවා කියන එක. 18 බලන්න මුල්ම වායුගෝලය ඔක්සිජන් ඉතාම අඩුයිනේ. ඔක්සිජන් ඉතාම අඩු එකක් කියලා තියෙන්නේ. ලිපිඩ වලින් වටු ආශිකා තුළට මොනවා ගොනු වෙලාද? RNA ගොනු වීමෙන් ප්‍රාක්සයිලේ බිහි වී ඇත. මේකත් මාත් එක චූට්ටක් විනාඩියක් බලලා යන්න සම්පත් පොතේ තියෙන විදිය. සම්පත් පොතේ මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. අහගන්නකෝ. ඒක දීලා තියෙනවා ලිපිඩ වලින් වට වූ ආශිකා තුළට RNA ගොනු වී ප්‍රාක්සයිලේ බිහි වී ඇත. ප්‍රාක්සයිලේ මූලික ලක්ෂණ 4ක් ඇත. ඔන්න ඔය මූලික ලක්ෂණ ඊළඟ දවසේ අහයි.
මුල්ම වායුගෝලයේ ඔක්සිජන් අඩුයි. සම්පත් පදේම කියලා තියෙන මෙන්න මෙහෙම කතාවකුත් පොඩ්ඩක් අහගන්න. වායුගෝලයේ තිබ්බේවා මීතේන්, ඇමෝනියා, හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුන්ගෙන්ද ජල වාෂ්ප වලින්ද ගහන විය. අම්බෝ ජල වාෂ්ප ඕන තරම් තිබ්බලු. ජල වාෂ්ප ඕන තරම් තිබ්බලු. උත්තරේ 4 19 ඔන්න ඔතන නම් පොඩක් ලියලා තියාගන්න මම මෙන්න මේ කියන ප්‍රශ්නේ. දැන් අපරාධෝක ලබන සතියේත් අපි ප්‍රශ්නයක් දායිවාට උතනින්. එතන ලියන්න පොඩ්ඩක්. එක් යුගවලදී සහ ඉයෝනවලදී සිදුවීම් ලයිස්තුගත කරන්න තුරන්නේ පාඩම් කරගන්න ඉස්සලා පේලියෝසොයික සෙට් එක ඒ කොලේක ලියන්න. ඊට මීසොසොයික සෙට් එක පාඩම් කරන්න ඒක ලියන්න. හිමින් ගොඩ එන්න ඕනේ වැඩේ. නැත්තම් සර් පේපර් එක ලේසි කරනකම් බලාගෙන ඉන්න එපා. ඒකට වට තව ගොඩක් කල් විභාග ඉවර වෙයි එතකොට. උත්තරේ අංක 3. පෙනිසිලියම්ට මොකද වුනේ? ඔය බලන්න. අසත්‍යනේ. පෙනිසිලියම් හදනවා කියලා තිබ්බ අස්කස සහිත මොන පළද? අස්කපල. අස්කපල ඇතුලේ හැදිරිච්ච බීජාණු වලට කිව්වේ කොනම? අස්ක බීජාණු 8ක් තියෙනවා. ඒකනේ අපි ඉගෙන ගත්තේ තීරි පන්ති. අස්කොමයිට් කොටාගේ අස්ක බීජාණු අස්කස තුල අන්තර්ජන්‍ය. අස්කොමයි කොටාගේ අස්ක බීජාණු අස්කස තුල අන්තර්ජන්‍ය. බැසිලියමයි කොටාගේ බැසිලි බීජාණු බැසිලියම් මත බහිර්ජන්‍ය. හරි. අස්කොමයි කොටාගේ අස්ක බීජාණු අස්කස තුල අන්තර්ජන්‍ය වෙනකොට බැසිලියමයි කොටාගේ බැසිලි බීජාණු බැසිලියම් මත බහිර්ජන්‍ය. එහෙනම් වරද්දලනේ කියනකොටම අස්ක බීජාණු බැසිලි බීජාණු කියන්නේ ලිංගික බීජාණු. දෙකම ලිංගික. කොහොමද අලිංගික එක්කෙනෙක්ගේ නමක් කියන්නකො මතක නා. කොහෙන්ද හම්බුනේ? කොනිඩි අලිංගික. උත්තරේ අංක 1 වැරදි, 4ත් වැරදි. 1 හෝ 4 ගත්තනම් හරි දාන්න. 21 පැතලි පණුවන් බොහෝමයක් සම්පත් පොතේ තියෙන ද්විලිංගිකයි කියලා. ද්විලිංගිකයි. උත්තරය අංක 5. මොලුස්කගේ ප්‍රාවරණයේ කවචේ ශ්‍රාවයට දායක කෙලින්ම ලියලා තියෙනවා. නාලාකාර ස්නායු රජ්‍යයට පෘෂ්ඨියව නෙමේ. ඔබ අනිත් පැත්තට තමයි තියෙන්න ඕනේ. ඇතම් කෝඩේටා නෙමේ සියලු කෝඩේටාවන්ගේ සියලු එක එන්ඩෝමීටර් අනු සම්පූර්ණ ආහාර මාර්ගය සම්පත් පොතේ දීලා නැහැ නේක. සම්පත් පොතේ මේ අමුතු වචනයක් දාලා තියෙන්නේ. මොකද්ද? සාමාන්‍යයෙන්. ඔන්න බලන්න එක තියෙන්නේ. දැන් දුක හිතන වචනයක් තියෙන දාලා. එක එන්ඩෝමීටර් ගාව. මොකක්ද තියෙන්නේ පුතේ? ඔන්න තියෙන එක ආගන්න. හරි. සාමාන්‍යයෙන් ආහාර ජීර්ණ පද්ධතිය සම්පූර්ණයිලු. සාමාන්‍යයෙන් කියලා තියන්නේ ඇයි? ඔය ඔතන ඉන්නවනේ එකෙක් අර මේ බංගුර පසඟිල්ල කියලා. බංගුර තාරකාව. එයාට මුඛය ඇත ගුදේ නැත. ඒකයි සම්පත්පදේ සාමාන්‍යයෙන් කියලා එකක් දාලා තියෙන්නේ. එතකොට ඔන්නවාට ඔය උත්තර දෙක එක ළඟ આવොත් ඔයාගන්නේ උත්තරේ 5. මම දැන් දැනට 2ටයි 5ටයි දෙකටම හරි දෙනවා. විභාගෙදී આવොත් එක උත්තරයක් තියෙන තැනදී අංක 2 ගන්න එපා. ආකියා දෙන්නගෙම DNA සමග බැඳුණු හිස්ටෝන් ප්‍රෝටීන තියෙනවා කියලා මේ දැන් කිව්වා.
උත්තරේ අංක 2 ශාකණය වෙන්නේ ආකියාගේ විතරයි. ඔය ලේසියවත් තියෙන්නේ. විෂම බීජාණුකතාව තියෙනවනේ අනිවාර්යෙන් සෙලජිනෙල්ලා. කලල කෝෂය කියන වචනේ තියෙනවා නම් පුතේ සිලබස් එකේ අනිවාර්යෙන් ආවෘත බීජක ශාකයක් විය යුතුමයි. කලල කෝෂ තියෙන්නේ ආවෘත බීජක ජායා ජන්මාණු ශාකෙට විතරයි කලල කෝෂය කියන වචනේ යෙදෙන්නේ. කවුද ඉන්නේ? කුකබිටා මැක්සිමා වට්ටක්ක. අන්නින වට්ටක්ක. මේ ඉන්නේ ඉතින් වරද්දන්නේ මොකටද? සෛලම් වාහිනී තියෙන විවෘත බීජක ලෝකෙටම එකයිනේ තියෙන නීටම් විතරයි. නීටම් විතරනේ. උත්තරේ 4. ඇන්ලිඩා දරණ මොලුස්කා නොදරන ප්‍රාවරණයේ කවචේ මොලුස්කඩ විතරයි තියෙන්නේ. සීලෝමිකතාව කරදිය දෙන්නටම තියෙනවා. චුෂකර මොලුස්කඩක් තියෙනවා. මෙවුල ඇන්ලිඩාට විතරයි. පප්පෙනහැලි ආත්‍රපෝඩට තියෙන්නේ. නාලපාද තියෙන 1 මීටරට. මේ තියෙන්නේ ඛණ්ඩනය. මෙහෙමනේ පාඩම් කරේ. ඛණ්ඩනය දරන්නෝ 3 දෙනයි. ඇන්ලිඩා ආත්‍රපෝඩ කෝඩේට. ශීර්ෂණය දරන්නෝ 4යි. අර 3 දෙනයි, අර 3 දෙනයි මොලුස්කයි. ඇන්ලිඩා ආත්‍රපෝඩ කෝඩේට ඛණ්ඩනය දරයි. ශීර්ෂණය දරන්නෝ 4යි. අර 3 දෙනයි මොලුස්කයි. උත්තරය මොලුස්කට ඛණ්ඩනය නෑ. උත්තරේ 5. විසිපහ ජීවන චක්‍ර පිළිවෙලින් බීජාණුශාකයේ ප්‍රමුඛයිලු. එනම් පෝගනාඩුම්ගෙන් පටන් ගන්න උත්තර ගන්න බෑ. බීහාසී වල පමණක් විෂම බීජාණුකතාව තියනවලු. හරි. AB වල පමණක් පුංජන්මාණු ශුක්‍රාණුදානියක ඇති වෙනවලු. සංසේචනයෙන් පසු ජායා ජන්මානුශාකයේ ආහාර සංචිත වෙන C වල විතරයිලු. එනදින් ආයි වෙන මොකුත් ඕනේ සීකස් වල විතරයි ඕක වෙන්නේ. හැබැයි ඒක ඉගෙන ගන්න තියෙන්නේ අපිට 4 වෙනි පාඩමේ. සීකස් ජීවන චක්‍රය තමයි ඒ වගන්තිය හම්බෙන්නේ. උත්තරේ අංක 2. රයිට් පොඩ්ඩකට ගන්න ව්‍යුහගත පේපර් එක. එක ආගන්නකෝ. නෑ ආයි මොකටද ව්‍යුහගත එකක් දුන්නේ ආයෙත්? ඒක දුන්නේ ගෙදරදී වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඒකට දුන්නේ. මොකද වැඩේ? දැන් මම මේකේ සම්පත් පොතේ කෙලින්ම තියෙන තීරි සාකච්ඡාව ලොකුවට කරන්නේ නැහැ. නමුත් සම්පත් පොතේ නැති ඒවා තියෙනවා. හිතලා ගන්න ඕනේ. ඒවම සාකච්ඡා කරනවා. සම්පත් පොතේ තියෙන ඒවත් ඍජුව දීලා නැහැ. ඒතකොට ඔයාලට කරන් තියෙන ටට්ටක් ගාලා කියනකොට ලියා ගන්න එක නෙමෙයි ඈ. මම කියනවා මෙන්න මේක ලියා ගන්න කියලා. ඒව විතරක් ලියන්න. පිරික්සුම් ස්ථාන වඩාත්ම ප්‍රබල. එතකොට උන්වයි පුතාලට මතක් වෙන්න ඕනේ පිරික්සුම් ස්ථාන 3ක් තියෙනවා කියන එක කොහෙද කියලා. ඒ වගේම මතක් වෙන්න ඕනේ සම්පත් පොතේ තියෙන G1 පැන්නොත් විතරයි ඉතුරුවට යන්න පුළුවන් කියලා. G1 පැන්නොත් විතරයි ඉතුරු චෙක් පොයින්ට් එක හම්බෙන්නේ. එහෙනම් ප්‍රබලම එක G1. නෑව පොඩ්ඩක් ලියලා තියාගන්න. G නෝට් කලාවට නොපැමිණෙන සෛල නම් කරන්නලු. G නෝට් කලාවට නොපැමිණෙන සෛල නම් කරන්න කියලා දීලා තියෙනවා. මේ අහගන්න. ඕනනම් පුතේ ඕනමයි ඈ. මොකද දන්නවද සම්පත් පොතේ තියෙන එක මං කියලා යන්නම් කොහාට. සම්පත් පොතේ තියෙන වෙන අහගන්න පුතේ. මිනිස් දේහේ බොහෝ සෛල G නෝට් කලාවේ පවති. කවුද උදාහරණ? ස්නායු සෛල, පේශි සෛල. G නෝට් කලාවේ පවති. මං අහන්නේ මොකද? මං අහන්නේ සම්පත් පොතේ තියෙන එකට විරුද්ධ එක. මං අහන්නේ නොපැමිණෙන එකක්. ඒ කියන්නේ දිගටම සෛල චක්‍රය යන කට්ටිය. අන්න ලියලම දාන්න කෙලින්ම අපිච්ඡද සෛල. අපිච්ඡද සෛල. ඒ නැවත නැවත විභාජනය වෙනවා. සම්පත් පොතේ තියෙන්නේ G නෝට් වලට යන ඒවා. ඒවත් සෛල චක්‍රය අතරමඟ නවතින කට්ටිය.
හරි. තර්ක සූත්‍රනාලිකා විබහු අවවිකරණය. අන්න ඒක ලියලා තියෙන්න ඕනේ. පළවෙනි එක තර්ක සූත්‍රනාලිකා ලිහිල් වෙනවා කියන එක ක්‍රොමැටින් ජාලයක් බවට නැවතපත් වෙනවා කියන එක. ක්‍රොමැටින් ජාලයක් බවට පත් වෙනවා කියන එක. පළවෙනි එක තර්ක සූත්‍රනාලිකා ලිහිල් වෙනවා කියන එක ක්‍රොමැටින් ජාලයක් බවට පත් වෙනවා කියන එක. දැන් ඔන්නම දාලා දිනවා වගන්ති ටිකක්. පොඩි කට්ටියට හිතෙන්නේ ඔක පොඩි වගේ. එනකොට ඔක ලොකු වගන්ති ටිකක් මම දාලා තියෙන්නේ. පොඩ්ඩක් බලන්න පුතේ හරියට. මෙච්චරයි පාඩම් කරන්න තියෙන්නේ. හොඳට අහගන්න. ඔයාගේ දෙහියේ තියෙනවනේ ශුක්‍රාණු ඩිම්බ. මේ පැත්තේ තියෙන දේහසෛල. හොඳට අහගන්න. ශුක්‍රාණු ඩිම්බ වලට කියන්නේ පුතේ ජන්මාණු සෛල. ජන්මාණු සෛල හැර වෙනත් ඕනම සෛලයකට කියන්නේ දේහසෛලයක් කියලා. දේහසෛල වල වර්ණ දෙක තියෙන 46යි. ශුක්‍රාණු ඩිම්බ වල තියෙන 23 ගාන. තව මොනවද දන්න? මෙන්න මේ ශුක්‍රාණු සෛලයක තියෙන වර්ණ දෙක 23 කට්ටලයක්. ඩිම්බ සෛලයක තියෙන වර්ණ දෙක 23 කට්ටලයක්. ශුක්‍රාණුවේ ඩිම්බේ සංසේචනයෙන් හැදෙන යුක්තාණුව යුක්තාණුවේ තියෙන වර්ණ දෙක 46යි වර්ණ දෙක 46 කියන්නේ මේ මෙතන කට්ටලේ මෙතන කට්ටලේ කට්ටල් දෙකයි. එහෙනම් තව අහගෙන ඉන්න තව අහන් ඉන්න. ශුක්‍රාණු ඩිම්බවල විතරක් තියෙනවා 23 කට්ටල් එකක්. දේහ සෛලවල තියෙනවා 23 කට්ටල් දෙකක්. 23 කට්ටල් දෙකක්. දැන් බලන්න ඔයාගත්ත උත්තර. ලියාගන්නේ දැන් කල්පනාවෙන් අහන් ඉන්න. ගෙදර ගිහලා ආයි කල්පනා කරලා මාක් කරන්න. අක්මා සෛලයේදී වර්ණ දෙක කට්ටලයක වර්ණ දෙකෝ. දැන් ඔන්න කල්පනා කරනවා දායි. මං කිව්වනේ අක්මා සෛලේ එන යන වැත්තේ ශුක්‍රාණු ඩිම්බ විතරක් ජන්මාණු වෙන ඕන එකක් දේහ සෛල. දේහ සෛලයක තියෙන වර්ණ දෙක කට්ටල් දෙකක්. එක කට්ටලයක වර්ණ දෙක 23. එන අක්මා සෛලයකදී වර්ණ දෙක කට්ටලයක වර්ණ දෙක 23ක් තියෙනවා. හරි හරි. ඒක හරි. ශුක්‍රාණු සෛලයක සමජාත වර්ණ දෙක ශුක්‍රාණු සෛලයක තියෙන වර්ණ දෙක 23යි නේ. වැරදි. ඌන්න එකේදී සිදුවන අවතරණය වෙන්නේ පුතේ සෛල 100ක් විතර ඌනනේ වුණොත් ඒකෙන් දශම 5ක නැත්නම් උපරිම 100ට එකක් කියන්නකො 100ට එකක් වගේ සෛලක විතරයි අවතරණය වෙන්නේ. වැරදි. ඌනනේදී වර්ණ දෙක හාංශ මේ බලන්නකො මේ ඌනනේ යෝග කලාවේදී යෝග කලාව එක වියෝග කලාවේදී මොකද වෙන්නේ? වියෝග කලාවේදී දෙපසට යන වර්ණ දෙක. හැබැයි ඌර්ණයේ දෙකේදී දෙපසට යන්නේ වර්ණ දෙක අංශ. එන හරිය වගන්ති. ඌර්ණයේ දෙකට අදාළව හරි. දෙකට අදාළව හරි. මේවා අපිට වරදින්න පුළුවන්. ඉතින් මම මේ ගෙදර පුටුවේ වාඩි වෙලා පැයක් දෙකක් අරගෙන එක වියෝගද ප්‍රශ්නයක් හදනවා. ඒක ඔයා විනාඩි 10න් ලියන්න ඕන. ඉතින් වරදිනවා. එහෙම තමයි. ඒකටනේ අපි ගෙදර ගිහලා තමයි ප්‍රැක්ටිස් කරන්නේ. එතකොට තමයි අපිට විභාගේ පේපර් එක අමාරුයි කියලා අනික් කට්ටිය එනකොට ඒක සාමාන්‍යයි කියලා හිතන්න පුළුවන් තත්ත්වේ අපි ඒ වගේ පේපර් කරලා තියෙන්න ඕනේ. නැතුව මේ 2.5 කරලා වැඩක් නැහැ. එන ඌර්ණේදී වර්ණ දෙක ද්‍රව කරා යනවා. කෝ කියන්න? ඌර්ණනේ එකේදී යන්නේ වර්ණ දේහ ද්‍රව කරා. ඌර්ණේ දෙකේදී යන්නේ වර්ණ දෙක හාංශ. හරි හරි. අනූනනයට වඩා කාලයක්. අනූනනයට වඩා කාලයක් මෙන්න මෙයා මට පොඩ්ඩක් දාලා දෙන්න. අනූනනයට මතක තියාගන්න පුතේ සෛල චක්‍ර G1 S G2. ඕකේ වැඩිම කාලය යන්නේ G1 වලට. තව පොඩ්ඩක් මතක තියාගන්න G1 වලට ගත වන කාලය අනූනනයට ගත වන කාලයටත් වඩා වැඩි. එහෙනම් මේ දෙකම හරි. මේවට නම් හරි වැරදි පොඩ්ඩක් දාලා තියාගන්න. ඒවනම් පොඩ්ඩක් ඔළුව කල්පනා කරලා මාක් කරගන්න ඕනේ ඈ. දේවා සන්තෝෂ වෙන්න බැස අනේ අපිට මහන්සි වෙලා හොඳ පේපර් එකක් හදලා දීලා නේද? නැත්තම් ඔන්න මම දෙක එන්සයිමයක් යමු.
හරි ඔන්න පොඩි පොඩි ඒවා ටිකක් තිබ්බනම් වාට සන්තෝෂ නැහැනේ. ඔයා සන්තෝෂ වෙන්න ඕන අනේ සර් මොකද ටිකක් හදලා දීලානේ. මේක මේ ටී උත්තරේ හැදුවේ ATP සංශ්ලේෂණය කියලා. නේද? තිබෙනදී විවෘතකේ වැද්දි බැදුවද? නැත්නම් ඒක වරදි. පොඩ්ඩක් එතන හදාගන්න සිම්පල් D වල ATP කියලා. ATP කියලා හදන්න. ඇලස්ටරික නිෂේධනය යනු ආපසු හැරවිය හැකි තරංකාරී නොවන නිෂේධක වේ කියලා දීලා තියෙනවා. ඒක හරි. ඇලස්ටරික යාමනයේට එන්සයිමේක ක්‍රියාවට බලපාන ඕනම එකක් ඇලස්ටරික් ක්‍රියාවට බලපානවා. එහෙම මතක තියාගන්නකෝ. එතකොට වැරදි. නියුක්ලියෝටයිඩ් ADP නියුක්ලියෝටයිඩයක් ඇලස්ටරික සක්‍රියකයක්. ATP ඇලස්ටරික නිෂේධකයක්. වැරදි. ATP සංශ්ලේෂණයේදී වචනේ තමයි පොඩ්ඩක් වැරදි. සම්පත් පොතේ තියෙනවා බිඳ වැටීමේවත් අපෞතීය ක්‍රියාවලදී ADP ආවන වචනේ ආයිත් අපෞතීය ක්‍රියාවලදී කියන වචනේ පොඩ්ඩක් මතක තියාගන්න. හරි. අනතන ATP කපන්නකෝ. ඒතර ඒක වරදිනවා වගේන්ති. ඕන්නේ ATP ඕන්නේ. ATP වයින් කරන්නකෝ වඩා ඒතර මට ඊට වඩා දෙයක් වඩා කියලා දෙන්න පුළුවන්. ආගන්නකෝ පොඩ විනාඩිය. සංශ්ලේෂණයේදී ADP ඇලස්ටරික සක්‍රියකයක්. ඔයා ඒකනේ මාක් කරේ පේපර් එකේ. හොඳට ආගන්න පුතේ. සම්පත් පොතේ තියෙනවා ADP ඇලස්ටරික සක්‍රියකයකි. හරි. වැරද්ද මොකද්ද? සම්පත් පොතේ තියෙනවා අපෞතියේදී. ඒවත් බිඳ වැටීමේදී. සංශ්ලේෂණයේදී කියන්නේ ගොඩ නැගීම. D වැරදි. ATP කියලා ගන්න අයින් කරන්න. යාමක ස්ථානයකට නිෂේධක බැඳුණු විට සක්‍රීය අවස්ථාව අක්‍රිය වෙනවා. ස්ථායි වෙන්නේ නැහැ. නිෂේධකයක් බැඳුනොත් කොහොමද ස්ථායි වෙන්නේ? සක්‍රියකයක් බැඳුනොත් තමයි ස්ථායි වෙන්නේ කියලා සම්පත් පොතේ ලියලා තියෙනවා. වැරදි. මයොග්ලොබින් මයොග්ලොබින් කියන්නේ තෘතීක. එනම් ප්‍රාථමික, ද්විතීක, තෘතීක නම් තුන ලියලා තියෙන්න ඕනේ. ප්‍රාථමික වල හයිඩ්‍රජන්, ද්විතීක වල මොනවද වැරද්ද? ප්‍රාථමික වල පෙප්ටයිඩ්, ද්විතීක වල හයිඩ්‍රජන්, තෘතීක වල බන්ධන 4ක් ලියලා තියෙන්න ඕනේ. මතක නැත්නම් ගෙදරදී තමයි ලියන්නේ. දැන් ටට්ටක් ගාලා සර් කියනේව ලියන්න ඕනේ නැහැ. මේ ඔක්කොම සම්පත් පොතේ තියෙනේව මම විශේෂයෙන් විස්තර කරන්නේ නැහැ. ආත්‍රපෝඩගේ තියෙන බහුවේක කොහෙන්ද අහුනේ? ඒ පුතේ ආත්‍රපෝඩගේ තියෙනවල නේද කයිටින් පොලිසැකරයිඩයක්. හරි පොලිසැකරයිඩේ කවුද? කයිටින්. තව මොකද්ද තියෙන්නේ? ඊට අමතරව ආත්‍රපෝඩගේ තව නැද්ද? බහුවේක කාබනික සංයෝග දෙකක් න්‍යෂ්ටික අම්ල නොවන. ඒ වගේ සම්පත් පොතේ තියෙන ආත්‍රපෝඩගේ ප්‍රෝටීනක් තියෙනවා කියලා. ඇමයිනෝ අම්ල. දැනුම් මේකේ ඇමයිනෝ අම්ල. හරි. එහෙනම් ඔන්න ලියලා තියෙන්න ඕනේ බහුවේක සංයෝගයේ ප්‍රෝටීන. එයාගේ දී දින ඔක්කොම එන්සයිම් වර්ග ප්‍රෝටීන. මෙන්න මේක ළමයි වරද්දනවා. ඉස්කෝලෙත් සමහර තැන්වල පොඩි වැරද්දක් තිබ්බ. දැන් ධනංජය සර් කිව්වට පිළිගන්න එපා. ඒකට ඔයා පොඩ්ඩක් කරන්න තියෙන්නේ DNA ඩබල් හෙලික්ස්. හරි ඩබල් හෙලික්ස් ටර්න් කියලා පොඩ්ඩක් ටයිප් කරලා බලන්නකෝ. DNA ඩබල් හෙලික්ස් ටර්න් කියලා. DNA ඩබල් හෙලික්ස් එකේ ටර්න් එකක් කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සම්පත් පොතේ තියෙන ඩබල් හෙලික්ස් එකේ ටර්න් එකක් කියලා කියන්නේ භෂ්මයුගල් 10ක්. මම දැක්ක තීරි පන්ති වල මෙන්න මේ ටර්න් එකක් කියන එක මේක දාලා තියෙනවා. හරි මෙහෙමත් තියෙනවා.
හොඳට මතක තියාගන්න ටර්න් එකකට මේ කොටස් දෙකක් අයිති. ඒතර අද ඔයාලා නිතර ගිහිල්ලා බලන්න ඩබල් හෙලික්ස් ටර්න් එකකට අයිති වෙන්නේ මොනවද කියලා ඔයාලට රූප සටහන ඒකේ තියෙන විස්තරය ඔක්කොම මේ සම්පත් පොතේ ඕනේ ඔය අන්තර්ජාලේ පොඩ්ඩක් බලන්නකෝ. මෙන්න ඔය මේ කොටස් දෙකම තමයි ටර්න් එක. tRNA මම දැන් ලකුණු කරා තුන්වෙනි අන්තයට තමයි බැඳෙන්නේ. ඒක අනිවාර්යෙන් සම්පත් පොත බලලා ඒක ලකුණු කරන්න. මෙන්න හොඳ ප්‍රශ්නයක් තියෙනවා අග. සීවල සමේ අපිච්චද සෛලයක් මෙන්න අමතක කළානේ ඔයා. ඔයාට ටක් ගාලා මතක් වෙන මේ මොනවාද? ඔයාට මතක් වෙන්නේ සෛලීය ශ්වසනයෙන් හැදෙන්නේ ATP 32යි කියලා. ඇත්ත. ඒ සම්පත් පොතේම තියෙනවා ATP 32ක් හැදෙන්නේ අක්මා සෛලවල සහ පේශි සෛලවල කියලා. අනෙක් සෛලවල හැදෙන්නේ 30යි කියලා සම්පත් පොතේ ලියලා තියෙනවා. තියෙනව නේද මේවා? තියෙනවනේ. බලන්නකෝ මගේ ළඟ තියෙන පොතේ තියෙනවා. ග්ලූකෝස් අණුවක් සඳහා උපස්තර පොස්පොරයිලීකරණය පොඩ්ඩක් ඉන්න බලන්න. උපස්තර පොස්පොරයිලීකරණය වෙන්නේ පුතේ අවස්ථා දෙකයි. ග්ලයිකොලිසීදී සහ ක්‍රෙබ්ස් චක්‍රදී. ග්ලයිකොලිසීදී ATP දෙකයි අතනදී දෙකයි. හතරයි. හතරක් ATP. හරි කවුරු හයක් ATP කියලා ලිව්වත් අපි ලකුණු දෙනවා. මොකද ග්ලයිකොලිසීදී හතරක් නිබදලානේ දෙකක් වෙන්නේ. ක්‍රෙබ්ස් චක්‍රදී දෙකයි. ඉලෙක්ට්‍රෝන පරිවාහන දාමෙන් කීයද? ඉලෙක්ට්‍රෝන පරිවාහන දාම නම් 28යි. ඒවයි වරදින්නේ නැහැ. මෙන්න මෙතන වරදිනවා. පොස්පොරයිලීකරණය කියන්නේ සමස්ත ග්ලූකෝස් අණුවට අදාළ මුළු ගාන. උපස්තර වලින් 4යි, ඔක්සිකාරක වලින් 28යි. ඔක්කොම 32යි. හැබැයි ඒ කියන්නේ අක්මා සෛල වල කියලා සම්පත් පොතේ ලියලා තියෙනවා. අපිච්චද නම් 30යි. 30යි ATP. ඊළඟ එක සමහර ජානවල අනර උසට වැඩිීමේදී වැසන වාසි. ඒතර ඒක බලන්න වෙනවා බීජ නොදරන සනාල ශාකයට ටික බලාගෙන යන්න වෙනවා. නෑ ආයින් පොඩ්ඩක් නවත්තු දැන්. ප්‍රතික්‍රියා ශ්‍රේණියක් මගින් G3P බවට පත්විය හැකි පැනුම් මේකක දෙකක්. පැනුම් මේක දෙකක් මම ඔයාලට හොයාගන්න පිටු අංක කියලා තියන්නම්. කෙලින්ම ඊතල වලින් ගහලම පෙන්නලා තියෙනවා. ආයි වරදින්න විදියක් නැහැ. පිටු අංක 74 දාලා තියාගන්න. G3P වෙනවා එක පැත්තකින් ඇවිල්ලා ග්ලිසරෝල් අනිත් පැත්තෙන් ඇමයිනෝ අම්ල 74 පිටුව. හරි. අර උතන පොඩ්ඩක් බලන්න පුතේ මේ G1 වල ගත වෙච්ච කාලය තමයි වැඩිම සෛල චක්‍රයක. G1S G2ට අදාළව ගත්තොත් අඩුම කාලය ගත වෙන්නේ G2 වලට. අඩුම කාලය යන්නේ G2 වලට. මේ දිනේ අනුවණනය සහ සෛල පාස්ව විභාජනය. පේනවද ඔයාලට? G1 වලට ගතවන කාලයට වඩා M වලට ගතවන කාලය අඩුයි. G1 වලට ගතවන කාලයට වඩා Mට ගතවන කාලය අඩු එකක් තියෙනවා. අඩු කාලයක්. මේ සුලභ මද්දසාර පැසීම සිදු කරන විශේෂයක් කො ඊස් කියලා හරියන්නේ නැහැ. ඊස් කියලා ලියුවොත් වැරදි. මොකද අපි ලියන්න ඕනේ? විශේෂයක් අහලා තියෙන්නේ. විශේෂයක් කියවොත් විද්‍යාත්මක නාමය ලියන්න ඕනේ. කවුද සම්පත් පොතේ ඉන්න විද්‍යාව නම? සැකොරොමයිසිස්. සැකොරොමයිසිස්. දිලීර පාඩමේ ඉන්නේ විශේෂය හෝ ගණය කියලා අහලා තිබ්බොත් ලියන්නේ විද්‍යාත්මක නම විතරයි. විශේෂය හෝ ගණය කියන ඇහුවොත් විද්‍යාත්මක නම විතරයි. මේගොල්ලන්ගේ නම් ටික කොහෙද පුතේ තියෙන්නේ? සැකොරොමයිසිස් දිලීර කොටසේ තියෙන විවිධත්ව පාඩමේ දිලීර කොටසේ. මේ උනතර වරද්දන විදිහට සමහර ජානවල කිව්වොත් ආකියා. බොහෝ ජානවල කිව්වොත් යුකරියා. ඔන්න MCQ මාරු වෙනවා. සමහර කිව්වොත් ආකියා, බොහෝ කිව්වොත් යුකරියා. එහෙනම් මෙතන ලියන්න ඕන ආකියාවන් දෙන්නෙක්ගේ උදාහරණ. ආකියාවන් දෙන්නෙක්ට උදාහරණ. Methanococcus, Thermococcus, Halobacteria. බහුසෛලීයතාව පෙන්වන මේ ආගන්න
ඔය පුතේ බහුසෛලික කතා ඇහුවොත් මතක තියාගන්න මෙන්න රාජධානියේ දහල් තියෙනවා. ඔව්. බැක්ටීරියයි ආකියයි රාජධානි හැර වෙනත් ඕනම එක බහුසෛලිකතාව තියෙනවා. බැක්ටීරියයි ආකියයි නැතුව ඕනම එක බහුසෛලිකතාව තියෙනවා. හැබැයි ඔයා කවුරු හරි බැක්ටීරියාව ආකිය ලියලා නම් ඔයාලට බිඳුවයි. බැක්ටීරියාව ආකිය උත්තර කොටේ ලියලා නම් බිඳුවයි. හැබැයි ලියනකොට ලියන්න ඕනේ මෙහෙම. kingdom protista, kingdom fungi, kingdom plantae, kingdom animalia. අපි අදට ලකුණු දෙන්න නමුත් අනිත් දවස් හරියට ලියන්න ඒවා. අලිංගික ප්‍රජනනය පෙන්නනවනේ පුතේ අපේ ලෝකෙත්. ඒ ප්ලැටිහෙල්මින්තස්. හරි. kingdom animalia, kingdom plantae, kingdom protista. protista වල අලිංගික ප්‍රජනනය පෙන්නනවද? වරහන් ඇතුලේ සම්පත් පොතේ ප්‍රොටිස්ටා රාජධානි පොඩියට දාලා තියෙනවා. සමහර ප්‍රොටිස්ටාවන් අලිංගික ප්‍රජනනය කරයි. එහෙනම් 3ක් ලියන්න ඕනේ. අයි තව දිලීරත් ලියන්න පුළුවන් නේ 4යි. බැක්ටීරියා ලියන්න පුළුවන් 5යි. ආකියා ලියන්න පුළුවන් 6යි. හරි. ඊළඟ දෙවෙනි ප්‍රශ්නයෙන් මට විනාඩි 2ක් දෙන්න. අපි නවත්වමු අහගන්නු. මෝර බලයෙන් වෙන් කරගත හැකි ලක්ෂණ 5ක්. ඔන්න මම ලියපු ටික මම කියන්නද? ඔයා ලියපු ඔන්න මගේ මෝරගේ පෞච්ච වරල විෂමාංශයි බලයාගේ පෞච්ච වරල සමාංශයි. ලියවද? මෝරට තියෙන්නේ මෙන්න මේ වගේ කොරපොතු, අරයට තියෙන්නේ අර වගේ කොරපොතු. මෙයාට පිදානයක් තියෙනවා මෙයාට නැහැ. ඒ වහල නැහැ නේ මං එහෙම අහලා නැහැ වගේ. මං අහලා තියෙන කයි කියන්නද? මෝරා බලයෙන් වෙන් කරගන්න පුළුවන් ලක්ෂණ. මෙයාට මෙහෙමයි මෙයාට මෙහෙමයි නෙමෙයි. පෞච්ච වරලේ ස්වභාවය. 1. පෞච්ච වරලේ ස්වභාවය. අන්න ලියාගන්න. පෞච්ච වරලේ ස්වභාවය. 2. මුඛයේ පිහිටීම. වෙනස් කම් ලියන්නේ කොහොමද උදාහරණ ලියන්නේ? හරි. ජලක්ලෝම පිදානයකින් වැසී තිබීම හෝ නොතිබීම. අභ්‍යන්තර සැකිල්ලේ ස්වභාවය. අස්තිද කාටිලේජද? කොරළවල ස්වභාවය. ඔය තියෙන්නේ. දෙවෙනි එක හොයලා ලියන්න අභ්‍යන්තර සංසේචනයේ සෙට් එක. සුහුමුල් අවදීදී ග්‍රසනික පැලුම් තියෙනවා නම් කවුද නම කියලා තමයි අහලා තින්නේ. දක්නට ලැබෙන ජීවියෙකු නම් කරන්න හොයලා ලියන්න ඒවා. මම ඊළඟ කොටස අයවන ලේසි වන තියෙන ඔක්කොම මෙන්න මෙතනට එන්නේ B වලට. B කොටසේ මේ මහා පත්‍රයක් සහ මහා බීජාණුපත්‍රයක් අහලා දිනවා. ඔන්නක හොඳ ප්‍රශ්නයක්. හරි. මහා පත්‍රයක කෘත්‍ය වෙනස. මහා පත්‍රයක කෘත්‍ය ප්‍රභා සංශ්ලේෂණය. මහා බීජාණුපත්‍රයක වෙනස කෘත්‍ය මහා බීජාණුදානි දරා සිටීම. මහා බීජාණුදානි දරා සිටින්නේ මහා බීජාණුපත්‍ර. මහා පත්‍ර සම්පත් පොතේ ලියලා දෙනවා ප්‍රභා සංශ්ලේෂණය. ගොඩක් වාඩි හිතන්නේ ඕම තමයි මම ලියලා තියෙන්නේ. අනේ මම ඔය වගේ ඉස්කෝලේ වල වාරි විභාග කැලේ ටිකක් අරන් අමුල්ලා දාලා නැහැ හොඳේ. ඔයා ඕනම් පුළුවන් නම් ගෙනත් පෙන්නන්න මේ වාරි විභාග වල තිබ්බේවනේ මේ දාලා තියෙන්නේ කියලා. ඔයාට මම සාධාරණයක් කරලා තියෙනවා. ඔයා මටත් සාධාරණයක් කරන්න. මොකද්ද ගෙදර ගිහිල්ලා ওই ටික හොඳට ආයි ලියන්න. ඒක තමයි සාධාරණයි. ශාකවල උසට වැඩිවීමට ආධාර කරන්නේ බිත්තිය, සෙලියුලෝස්, පෙක්ටින්, ලිග්නින්. සෙල්ලෝස්, පෙක්ටින්, ලිග්නින්. කොතන නෝට් එකද එතකොට බලන්න ඕනේ මේ ටිකට අදාළව අපි පිටු අංක ලකුණු කරලා තියාගන්න 94. සම්පත් පොතේ 94 පිටුවේ තමයි ඔය ටික තියෙන්නේ. හරි. ඊට පස්සේ රචනායකේ
අද මට පොඩ්ඩක් රචනායක සාකච්ඡා කරන්න වෙලා මදි අදට. මම ලබන සතියේ අනිවාර්යෙන් සාකච්ඡා කරනවා. ලබන සතියේතර මම අර MCQ 5ක් ඇති තව සාකච්ඡා කරන්න ඒකත් කරලා දෙන්නම්. පොඩි වැඩක් රචනායකේ අදට ඕගොල්ලෝ ගිහිල්ලා කරන්න ඕනේ. යන්නකො පළවෙනි රචනා ප්‍රශ්නෙට. මොකද්ද පුතේ අහන්නේ පළවෙනි රචනාවේ? එන්සයිම් වල මූලික ලක්ෂණ. මතකද සම්පත් පොතේ කෙලින්ම තියෙන්නේ 10. දැන් මම ලියන්නේ එහෙමද? ඔයාලා ලියුවේ කොහමද? 1 2. එහෙනම් අනිවාර්යෙන් ලකුණු නැහැ. වීගේ අවුරුදු වල නම් එහෙම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. නමුත් මේ අවුරුදු මාගේ ස්කීම් වලදී කෙලින්ම ගුරුවරුන්ට කිව්වා ඔය අංක දාලා ලියලා තියෙනවා නම් ලකුණු අඩු කරලා දාන්න කියලා. ඔයා එහෙම ලියන්න එපායි. මේ සතිය ලියලා නම් අපි ලකුණු දෙන්න. ආයෙ ලියද්දී ලක්ෂණ 10 කමා දාලා ලියන්න. කමා දාලා ලියාගෙන යන්න. පේලියෙන් පෙළ ලියන්න ඕනෙත් නැහැ. කමා දාලා ලියාගෙන යන්න. විශේෂයෙන්ම ඔය බොහෝ සමහර ඕනෑම කියන වචන තියෙන්නම ඕනේ. බලන්නකො දැන් පළවෙනි එකේ තියෙන බොහෝ කියලා. ඊළඟට හයවෙනි එකේ තියෙන්නේ බොහෝ කියලා. හරි අන්නේ වචන විශේෂයෙන් මතක තියාගෙන ඒවා ලියන්න. මෙන්න මේ එන්සයිම් ප්‍රතික්‍රියාවට බලපාන සාධකවල වැඩේ කියන්නේ උෂ්ණත්වයේ යටතේ අඩු කරන්න උතන එක පොයින්ට් එකක්වත් නැහැ. ඔය සියලු පොයින්ට් ටික ලියන්න ඕනේ. නැත්තම් ඉතින් ඔය කපලා හදලා දෙනවනේ. සියල්ල ලියවෙන්න ඕන ටිකක් තියෙනවා. උෂ්ණත්වයේ pH අගය මෙන්න මේ මෙතන ලකුණක් දාලා තියාගන්න පුතේ 23 ඉඳන් 32 වෙනකන් සංගලවරහණක් දාන්න. 23 ඉඳන් 32ට පොයින්ට් වල ඒක වෙනම ප්‍රශ්නයක් දෙන්න පුළුවන් දවසක කෙටි සටහනක්. එන්සයිම නිෂේධක කියලා. එන්සයිම නිෂේධක කියලා. දැන් බලන්නකෝ ඊළඟ එකේ ඔයා මෙච්චර හිතුවේ නැද්ද දන්නේ ප්‍රෝටීන වල තැනුම් මේකකේ කවුද නම ඇමයිනෝ අම්ල. එතකොට එයා ගැන කෙටියෙන් ලියලා තියෙන්නම ඕනේ. එතන පොඩ්ඩක් 9 වෙනි පොයින්ට් එකට යන්න ලියන්න. ආම්ලික සහ භාෂ්මික ඇමයිනෝ අම්ල ඇත කියන පොයින්ට් එකත් එතන ලියුණා නම් හොඳයි ඈ. ආම්ලික සහ භාෂ්මික ඇමයිනෝ අම්ල ඇත කියන එක. හරි ඊට පස්සේ යන්න තුන්වෙනි එකට පොඩ්ඩක් C4 යාන්ත්‍රණය C4 එතන BC කොටස් වලට අදාළ තීරියද ගෙදර ගිහලා බලන්න ඕනේ. ඔයාලා ලියුවන ඒවට ලකුණු අපි මාගින් හදලා බලලා දෙනවා. ඔයා අනිවාර්යෙන් BC කොටස් ටික බලන්න ගෙදරදී. අහගන්නකෝ දැන් පොඩි අවුලක් තියෙනවා මේ C4 යාන්ත්‍රණයේදී. දැන් සමහර ළමයි අහනවා C4 ලියද්දි කැල්වින් චක්‍රයත් ලියන්න ඕනද කියලා. ඔය 2017 මම හිතන්නේ. එතකොට මාගින් පැනල් එකේ ඉන්න මැඩම්ලා ඕක ප්‍රශ්න ඇහුවා මේගොල්ලෝගේ දැන් C4 විතරක් ලියන්න කිව්වොත් C4 වල ලියන්න තියෙන පොයින්ට් 12යිනේ. ඔය පළවෙනි පොයින්ට් 12 විතරයි. 12 නේ 13 විතරයි. ඒගොල්ලෝගේ අඩු පොයින්ට් ගානක්නේ C4 වලට තියෙන ලියන්න. ඉතින් ඒක විතරක් ලියන්න එපා. අනිවාර්යයෙන්ම කැල්වින් චක්‍රයත් සම්බන්ධ කරලා ලියන්න. ඒකට මහ වෙලාවක් යන්නේ නැහැ නේ පුතේ. පොඩ්ඩක් අපි අද ගෙදර ගිහිල්ලා C4 යාන්ත්‍රණය අනිවාර්යෙන් ලිවිය යුතු ටිකක් තියෙනවා. එහෙනම් ඔන්න මට අද රචනායක සාකච්ඡා කරන්න ලොකු වෙලාවක් ආවේ නැහැ. නැත්නම් ඒක ලොකු වෙලාවක් කරන් සාකච්ඡා කරන්න ඕන ලබන සතියේ කරමු. ලබන සතියේ අපි එතකොට MCQ 5ක් තියෙනවා සාකච්ඡා කරන්න. ගෙදර ගිහිල්ලා වැඩ කරන්න අමතර සටහන් එකේ මෙන්න මේ ටික ලියලා තියන්න පොඩ්ඩක්. අමතර සටහන් කියලා ලියපු තැන කාබෝහයිඩ්‍රේට ප්‍රෝටීන ඊළඟට බීජ දරන සහ බීජ නොදරන සනාල ශාක බීජ දරන සහ බීජ නොදරන සනාල ශාක
තව එකයි සෛලීය ශ්වසනය සහ ප්‍රභා සංශ්ලේෂණය. කොහොමත්ව පාඩම් කරනවනේ. ඔය ටික බලන් ආවොත් ලබන සතියේ රචනා ටික ලියන්න පුළුවන්. මට අනිත් ගැන කියන්න බෑ. රචනා ප්‍රශ්න තුන දින්න ඔන්න ඔය ටිකේ. MCQ වලට අදාළව සහ මුළු පේපර් එකේම තාම තියෙන පාඩම් තුනක් විතරයි. පළවෙනි පාඩම් තුන විතරයි. ඉතින් අද ඉඳන් ගෙදර ගිය ගමන් වැඩ පටන් ගන්න. ඔය අද තිබ්බ උනන්දුව ලබන සතියේ තියාගන්න. ලබන සතියේ නම් මම පේපර් එක පටන් ගත්ත වෙලාවේ